යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් සෑම කෙනෙක්ව පිළිගන්න අතර උන්වහන්සේ යහපත්ව සිටීම වෙනවා. උන්වහන්සේ යහපත්ව සිටිනවා. උන්වහන්සේ බලවත්ව සිටිනවා. අපට ප්‍රේම කරමින් අපව ගොඩනගන අපව පරිවර්තනය කරන ස්වාමින් වහන්සේ. උන්වහන්සේට ප්‍රශංසා කරනවා. මේ උදෑසනත් අපි බලන්ට යන අපි මතකයි අපි ගියේ ඉරිදත් ඒ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට අපව මැව්වා වූ කාරණාව ගැන කුඩා ලෙස අපි බැලුවා. කුඩා හෝ අපිට දැනගැම්මක් අවශ්‍ය නිසා. දේ වචනයේ ප්‍රකාරයට මාගේ සෙනඟ දැනගැම්ම නැතුව විනාශ වෙනවා. අද කිතුණුවන් අද වර්තමාන පෙන්තොකොස්ත සභාවවල කිතුණුවනුත් එහෙම තමයි. වචනේ දැනගැම්මක් නැතුව මුලාවේ සිටිනවා. වචනේ දැනගැම්මක් නැතුව ලෝකයේ දේවල් එක්ක මිශ්‍ර වෙලා සිටිනවා. වචනේ දැනගැම්මක් නැතුව ලෝකාකාරව ජීවත් වෙනවා. හැබැයි කිතුණු ගැලවීම ලබලා බෝන්නගෙන් හැබැයි දැනගැම්මක් නැහැ වචනේ. නමුත් මේ උදෑසනත් අපි උන්වහන්සේගේ වචනේ කුඩා හෝ දැනගැම්මක් අපි ලබා ගන්න ඕන අපේ ආත්මවල වර්ධනය වෙනුවෙන්. අපි දකිනවා අපි ඉරිදා අපි කතා කළපු ඒ ගැන්වීමේදී ඒකෙම දිගුවක් තමයි මේ යන්නේ. අපි ඒ වෙලාවෙදිත් කතා කරා මනුෂ්‍යගේ ආත්මය ප්‍රාණය ශරීරය කියලා කොටස් 3ක් තිබෙනවා. මේවා ගැන විවිධ විවිධ මත කියනවා. කිතුණුවන් පවා කිතුණු විද්වතුන් පවා විවිධ මත කියනවා. නමුත් අපි බලමු අපි වචනේ කොටසක් අපි කියවන්න යනවා. එතන තිබෙනවා 1 තෙසලෝනික 5 වෙනි පරිච්ඡේදයේ 23 කියනවා සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින් පවිත්‍ර කරනසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. දේව දරුවනි ඔබට මට තිබෙන මොකද්ද බලාපොරොත්තුව වර්තමානයේ ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේ බලාපොරොත්තුව අපිට තියෙන්නේ. අපිට තිබෙන බලාපොරොත්තුව මේ ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න යාඥා කිරීම නෙමෙයි. අපිට තිබෙන බලාපොරොත්තුව ලංකාව සුඛිත මුදිත දේශයක් වීම නෙමෙයි. අපිට තිබෙන බලාපොරොත්තුව ලංකාවේ හැම ක්ෂේත්‍රයක්ම පිබිදීමක් නෙමෙයි. අපට තිබෙන බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේගේ ඊමට සූදානම් වීම. අවසාන පැයේ අපි ඉන්නේ. ලෝකයේ අවසාන කාලයේ බයිබලයේ ලියලා තිබෙන ඒ අවසාන කාලයේ වෙන්න ඕන දේවල් දෙවියන් වහන්සේගේ උදහස ඒවා වෙන්න ඕන ඒවා වෙන්න යනවා ඒවා වෙනස් කරන්න බෑ කිතුණුවන් ඔළුවෙන් හිටගෙන යාඥා කළත්. දින 40ක් නිරාහාරව යාඥා කළත් ඒවා වෙනස් වෙන්න යන්නේ නැහැ. නමුත් උන්වහන්සේගේ වචනේ ඉෂ්ට වෙන්න යනවා. දේව දරුවන් ලෙස අපිට වර්තමානයේ අපි ඉන්නේ අවසාන මේ පරම්පරාව අපිට වෙන බලාපොරොත්තුව ක්‍රිස්තුස් වහන්සේගේ ඊම ක්‍රිස්තුස් වහන්සේගේ ඊම බලාපොරොත්තු ඉන්න අපිට වැළපෙමින් මොරගසන්න යාඥා කරන්න පුළුවන් ලංකාවේ ආර්ථික නගා හිටවන්න කියලා. එහෙම යාඥා කරාද මුල් සභාවේ කිතුණුව? එහෙම යාඥා කරාද අඩුගානේ මුල් සභා යුගයේ කිතුණුව ඊශ්‍රායලිතයන්නේ යුදෙව්වන්නේ ප්‍රධාන ලෙස හිටියේ? යුදෙව්වෝ යාඥා කරාද අඩුගානේ ඊශ්‍රායල් දේශය පුබුදවන්න කියලාවත් ආර්ථිකය නගා හිටවන්න කියලාවත් යාඥා කරාද අඩුම ගානේ පේත්‍රස්ලා යොහාන්ලා පාවුලුතුමාලා යාඥා කරාද අඩුගානේ යේසුස් වහන්සේ කිව්වද එහෙම? අද කිතුණුව දැනගැම්මක් නැතුව කිතුණුව යාඥා කරනවා. නමුත් අපි වචනේ මොනවද කියන්නේ? ඒ සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින් පවිත්‍ර කරනසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ඒ මිනිසෙක් ලෙස උන්වහන්සේ ඔබව මා උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයට මවලා ආත්මය ප්‍රාණය ශරීරය නැමැති කොටස් 3ක් තුල අපි සමන්විතව සිටිනවා. අපි දකිනවා ආත්මය කියලා කිව්වම ඉංග්‍රීසි භාෂාවෙන් ස්පිරිට් කියලා කියනවා. අපි දකිනවා ඒක ඒ ග්‍රීක භාෂාවෙන් ඒ ෆෙනියුමා කියලා කියනවා. ඒකේ ඒ තේරුම අපි ගිය සුමානේ ජම් ප්‍රමාණයකට කතා කළා. ඒ ආත්මය නැත්නම් ඒ ස්පිරිට් කියන එකම අපි දකිනවා පුරාණ ගිවිසුමේ ඒ හේබ්‍රේව භාෂාවෙන් රුවාක් කියලා කතා කරනවා. මේ හැම දෙයක්ම මේ අපි දකිනවා බ්‍රෙත් ඒ හුස්ම ඒකටත් සෝල් කියලාත් කියනවා. ඒකට වින්ඩ් ඒ ආත්මය ස්පිරිට් ඒ හුස්ම දේව ආත්මයටත් භාවිතා කරනවා ඒ වචනේම. මෙවැනි ආකාරයෙන් මේ ස්පිරිට් නැත්නම් ආත්මය ඒ ග්‍රීක භාෂාවෙන් හා හයිබ්‍රියු භාෂාවෙන් අපි දකිනවා එහෙම තිබෙනවා. අපි ගියේ ඉරිදත් අපි කතා කළා මේ ආත්මය සහ ප්‍රාණය කියන වචන අපි දකිනවාද ලෝකයේ තුල ඒක අතුරුමාරු ලෙස පාවිච්චි කරනවා. අපි කියනවා ඉන්ටර්චේන්ජබලි පාවිච්චි කරනවා.
ඒක සංකීර්ණයි ඒක නිසාම. ඒ වගේම අපි දකිනවා මේ ඉංග්‍රීසි පරිවර්තනයේත් සිංහල පරිවර්තනයේත් ප්‍රාණය ඕන තැනට ආත්මය භාවිතා කරනවා සමහර වෙලාවකට විශේෂයෙන් සිංහල පරිවර්තනයේ. ඒ වගේම අපි දකිනවා විශේෂයෙන් පුරාණ ගිවිසුමේ අපි දකිනවා ඒ ආත්මය කියලා නිතරම සෝල් එකට ආත්මය කියලා කියනවා. නමුත් අපි දකිනවා අපි පැහැදිලි අපි දන්න භාෂාව තුළ අපි දකිනවා ශුද්ධ ආත්මයන් වහන්සේට අපි කියන්නේ හෝලි ස්පිරිට් කියලානේ. හැමෝම දන්නවනේ කිතුණු ඔබ මම. අපි කියන්නේ ශුද්ධ ආත්මයන් වහන්සේට හෝලි ස්පිරිට්. කවදාවත් ශුද්ධ ආත්මයන් වහන්සේට හෝලි සෝල් කියලා කියන්නේ නැහැනේ. කවදාවත් හෝලි සෝල් ශුද්ධ ප්‍රාණය කියලා කියන්නේ නැහැනේ. අපි කියන්නේ ශුද්ධ ආත්මය. ඒ කියන්නේ හෝලි ස්පිරිට්. රුවාක් කියලා කියනවා. ස්පිරිට් ඔෆ් ගෝඩ්. එවැනි ආකාරයෙන් තිබෙනවා. ඒ වගේම අපි දකිනවා ප්‍රාණය කිව්වම සෝල්. ඒ ප්‍රාණය කිව්වම අපි දකිනවා ග්‍රීක භාෂාවේ බයිබලයේ තිබෙන පදවල තිබෙන අලුත් ගිවිසුමේ ඒ සයිකී කියන වචනය. ඒක සෝල්, ඉනර් බීಯಿಂగ్, ඇතුළාන්ත පුද්ගලයා, ඇතුළාන්ත මනුෂ්‍යයා, හાર્ට් කියලාත් කියනවා. සිත. ඒකට ඒ වගේම ලයිෆ් කියලා කියනවා. ජීවනය කියලාත් කියනවා. ඒ වගේම ඒ සෝල් ප්‍රාණය කියන වචනේම අපි දකිනවා පුරාණ ගිවිසුමේ හේබ්‍රෙව් භාෂාවෙන් නෙෆේෂ් කියලා පාවිච්චි කරනවා. මේ නෙෆේෂ් කියන වචනේ විවිධ දේවල් වලට පාවිච්චි කරනවා. ඒකයි මේක හරිය සංකීර්ණයි. ඒ නෙෆේෂ් කියන එකේ living being, breathing creature, හුස්ම ගන්න ජීවියෙක්, ජීවමාන සත්වයෙක්, ජීවමාන ප්‍රාණයක්, ජීවමාන පුද්ගලයෙක්, mind, living being, mind, මනස, emotions, අපේ හැඟීම්, අපේ චිත්තාවේගයන්, මෙවැනි බොහෝ අර්ථකථන තිබෙනවා. මම මේ පටලව ගන්න නෙමෙයි කියන්නේ. ඒ වගේම බොඩි, ශරීරය. ඒක අපි දකිනවා මේ මම කතා කරන මේ පදයේ තියෙන ග්‍රීක භාෂාවේ ඒ සෝමා කියන ඒ ග්‍රීක පදය භාවිතා කරලා තියෙන. ශරීරය ගැන මම මෙතන කතා කරන්නේ. අපි හැමෝම ශරීරය ගැන ඕන තරම් දන්නවනේ. ඉස්කෝලේත් ඉගෙන ගන්නවනේ ශරීරය ගැන. ලේ, ඇටමස්, නහර, රුධිරය, මොළය, නියුරෝන, ස්නායු, සෛල, කොච්චර දේවල් මේ කොම්ප්ලිකේටඩ් මේ පමණ මේ සංකීර්ණ දෙවියන් වහන්සේ මේ ශරීරය ගැන ඔබ මම දන්නවා යම් තාක් දුරට හරි. ඒ නිසා දැන් මේ ආත්මය, ඒ කියන්නේ ස්පිරිට්, ප්‍රාණය, බොහෝ විට අපි කියනවා ප්‍රාණයට සෝල් කියලා. ඒ වගේම ශරීරය, බොඩි. අපි මේ ආකාර තුන අපි තව දුරටත් පොඩ්ඩක් දැනගන්න යනවා මේකේ වෙනස. අපි විශේෂයෙන් ආත්මය ප්‍රාණය ගැන අපි කලින් කතා කරපු විදිහට ඒ පසුගිය අධ්‍යයනයේත් අපි කතා කරා මේ මනුෂ්‍ය ශරීරයේ කොටස් තුනකින් සමන්විත. අපි ඒකට කිව්වා ට්‍රයිකොටොමි කියලා. ඒ ලෝකීය ව්‍යවහාරයෙන් භාවිතා කරනවා. ඩයිකොටොමි කියලාත් තිබෙනවා. දැන් මෙතනදී අපේ ශරීරය අපේ භෞතික කවචය කියලා අපි කතා කරා. අපි දකිනවා 2 කොරින්ති 5 වෙනි පරිච්ඡේදයේ කූඩාරමක් කියලා කියනවා අපේ මේ ශරීරය. කූඩාරමක් වූ අපේ භූමික ගෙය කඩා වැටුණත් දෙවියන් වහන්සේගෙන් වූ ගොඩනැගිල්ලක් වන අතින් නොසෑදුවා වූ සදාකාලික වූ ගෘහයක් ස්වර්ගවල අපට ඇති බව දනිමු. මක්නිසාද මේකේදී එනම් මේ භූමික ශරීරයේ මේ භූමික කූඩාරම තුල මේ භූමික ටැබර්නකල් එක තුල අපි මේ ටෙන්ට් එක තුල භූමික අපි කෙඳිරිගාමින් අපේ ස්වර්ගීය වාසස්ථානය පැලඳ ගන්නට ආශාවෙමින් ඉන්නවා. ඒක තමයි කිතුණුවෙක්ට born again නැවත උත්පාදනය ලැබුවා වූ කිතුණුවෙක්ට තිබෙන බලාපොරොත්තුව. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමේදී ඇසෙපිය හෙළන ක්ෂණයකින් අපේ මේ ශරීර වෙනස් වෙන්න යනවා. ඒ අපේ ස්වර්ගීය ඒ කුණු නොවන ඒ දිරන්නේ නැති සදාකාලික වාසස්ථානය අප පැලඳ ගන්නට යනවා. ඒ බලාපොරොත්තුව අපිට තිබෙනවා. අපේ ශරීරය ගැන අපි කතා කරොත් ඒ ශරීරය අපි දන්නවා. ශරීරය ගත්තම අපි දකිනවා මූලික රස පංචේන්ද්‍රියන් තිබෙනවා. ඒක ශරීරය කියවම අපි දකිනවා භෞතික විඥානය මේ මාංශික දේ. ඒ සම්බන්ධව කොටස අපි දකිනවා ඒ පංචේන්ද්‍රියන්. මොනවාද පංචේන්ද්‍රියන් කියන්නේ? පෙනීම, ඒ කියන්නේ දෘෂ්ටිය, ඇසීම, ඒ කියන්නේ ශ්‍රවණය, ටේස්ට් රස බැලීම, ඒ රසේන්ද්‍රිය, ටච් කියන්නේ ස්පර්ශය, ඒ වගේම ගන්ධ සුවඳ දැනීම ස්මෙල්. මේ පංචේන්ද්‍රියන් තමයි මනුෂ්‍යයන්ට තිබෙන ප්‍රධාන දේ. අපි නමුත් ඊට වඩා අපි දකින අපේ කතනය, ස්පීච්, ඒ වගේම අපේ ඇක්ෂන්ස්, ක්‍රියාකාර කිරීම, හැසිරීම, ඊට වඩා තව කොච්චර මේ මාංශය තුල මේ රුධිර ගමනය, ස්නායු, විද්‍යුත් තරංග, කොපමණ සංකීර්ණ දෙයකින් සමන්විතද මේ ශරීරය. මේ ශරීරය අයිති දෙවියන් වහන්සේට. බයිබලයේ කියනවා අපගේ මේ ශරීර දෙවියන් වහන්සේගේ මාලිගාව, ශුද්ධාත්මයන් වහන්සේ වාසය කරනවායි කියනවා. මෙවැනි මහිමාන්විත දෙයක් උන්වහන්සේ ඔබට මට දීලා කැඳවලා තිබෙනවා. මම කියන්නේ වර්තමාන ශරීරය මහිමාන්විත නෑ. නමුත් මම මේ කියන්නේ දෙවියන් වහන්සේ එච්චර මහිමාන්විත දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන්න මේ ශරීර කූඩුව, මේ කූඩාරම භාවිතා කරනවා.
අපේ ආත්මය නැත්නම් ස්පිරිට් එක ගැන අපි කතා කරොත් අපි දකිනවා ඒ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වීමට නැත්නම් උන්වහන්සේත් ඒ තුල ඒ sannivedanaya කිරීමට ඉඩ සලස්වන ප්‍රධානම කොටස අපේ ආත්මය ස්පිරිට් එක. ආත්මය දේව විඥානය කියලා බයිබල් විද්වතුන් කියනවා. God consciousness කියනවා. ඒ තුල අපි දකිනවා දෙවියන් වහන්සේගේ කාරණා ගැන ඒ සිහිනුවන අවයානස් එක, දෙවියන් වහන්සේගේ කාරණා මේ ආත්මික කාරණා ගැන ඒ වැටහීම පරීක්ෂාකාරී බව, අන්ඩර්ස්ටෑන්ඩින්, ඒ වැටහීම, අවබෝධය, මොටිවේෂන්, පෙළඹවීම ඒ දෙවියන් වහන්සේගේ කාරණා වෙනුවෙන්, ඒ වගේම සෙන්සිටිවිටි එක ඒ දෙවියන් වහන්සේ තුල ඕනම මිනිස්සෙගේ ඇතුළාන්තයේ කවුරු මොන දේ කිව්වත් අදේවවාදීන් පවා ඇතුළාන්තයේ කොනක ඔවුන්ගේ ඇතුළාන්තයේ දන්නවා දෙවි කෙනෙක් ඕන. දෙවි කෙනෙක්ව ඕනයි කියන හැඟීම තිබෙනවා. දැන් අන්නේ කොටස මොකද්ද? අපේ ස්පිරිට් එක, අපේ ආත්මය කියලා අපි දකිනවා. ඒ වගේම අපේ ප්‍රාණය, සෝල් එක, අපේ මනස, කැමැත්ත, හැඟීම්, අපි දකිනවා අපේ පෞරුෂත්වය, අපි කවුරුන්ද යන්න අපේ පුද්ගල භාවය, අපේ ප්‍රාණය තුල අපි හිතනවා, තර්ක කරනවා, අපි මේවා කලින් ඉරිදත් බැලුවා. විවිධ අපගේ ප්‍රතිචාරයන්, අපි පුදුම වෙනවා, සතුට, ආදරය, දුක, තරහව, සහනය, අනුකම්පාව, ගැටලු විසඳීම, තෝරා ගැනීම, තීරණය ගැනීම, මේ සෑම කාරණා තුල මේ පුද්ගල භාවය, සෝල් නැත්නම් ප්‍රාණය, ඒ ස්වයං විඥාණය තුල, ඒ self consciousness එක තුල ඒ සම්බන්ධ කොටස, අපේ මයින්ඩ් එක, අපේ මනස, අපේ will එක, අපගේ කැමැත්ත, අපගේ ඉමෝෂන්ස්, අපගේ ඒ හැඟීම් සහ චිත්තාවේගයන් තිබෙන මේ කාරණාවල් අපි දකිනවා නිතරම ආත්මය සහ ප්‍රාණය එකට යනවා. ආත්මය හා ප්‍රාණය එකට යනවා. මම කලින් කතා කරපු විදිහට අපි දකිනවා කිතුණුවන්, ඒ වගේම ලෝකයේ ව්‍යවහාරය තුල ආත්මය ප්‍රාණය කියන වචන අතුරුමාරු කරගෙනමින් භාවිතා කරනවා. ඉන්ටර්චේන්ජබල්. ඒ නිසා එහෙම දෙයක් තිබෙනවා. නමුත් බයිබලයේ කියනවා කොටස් තුනක් තියෙනවා. දැන් ආත්මය සහ ප්‍රාණයට අපි පොදුවේ ආත්මයක් කියලා කියනවා බයිබලේ. එහෙම කිව්වත් අපි දකිනවා කොටස් තුනක් තිබෙනවා. කවුරු මොන දේ කිව්වත් බයිබලේ නම් කොටස් තුනක් තියෙනවා. ඒකනේ කියන්නේ අපි කතා කරපු වචනේ නුඹලාගේ ආත්ම, ප්‍රාණ, ශරීර නිදොස්ව තිබෙන්න ඕනයි කියන දේ. එතනදී ඉංග්‍රීසි භාෂාවෙන් කියලා පවා and කියන වචනේ තියෙනවා. එතනදී කියනවා and the very God of peace sanctify you wholly, and I pray God your whole spirit and soul and body be preserved blameless unto the coming of our Lord Jesus Christ. කොටස් තුනක් පැහැදිලිව තිබෙනවා. අපි ඒ පසුගිය අධ්‍යයනයේ පවා අපි ඒවා ගැන යම් ප්‍රමාණයකට අපි කතා කරා. ඒ නිසා මේ කාරණාවල් තුල අපි දකිනවා අපේ පාපය, අපේ වරද කරන කොටගෙන අපි මැරී සිටිය අපේ ජීවිතයේ කිතුණුවනි. දේව දරුවනේ, ඔබ මම දන්නවා. අපි දෙවියන් වහන්සේගේ උදහසෝ දරුවෝන් හිටියයි කියලා බයිබලයේ සඳහන් වෙනවා. අපි මැරිලා හිටියයි කියලා කියනවා. මැරිලා හිටියයි කියලා කියනවා. දැන් මේ වීඩියෝ වෙලාවකට මේ පින්තූරයක් ඔබට පෙනෙන්න පුළුවන්. දැන් එතන බලන්න ඒ ආත්මය. අපි දෙවියන් වහන්සේව දන්නේ නැති කාලේ පාපය ඒ දෙවියන් වහන්සේගේ ජීවන රේඛාවෙන් අප වෙන් කරලා තිබුණා. පාපය අප වෙන් කරලා තිබුණා. පාපය අප දෙවියන් වහන්සේගෙන් වෙන් කරලා නැත්නම් දෙවියන් වහන්සේගේ ජීවනයේ රේඛාව කපා හැරලා දමලා තිබුණා. ජීවණයෙන් අප වෙන් කරලා තිබුණ නිසා අපේ ආත්මය මැරිලා තිබුණා ඒ කාලේ. අපේ ආත්මය මැරිලා තිබුණා. නමුත් ප්‍රාණය, ශරීරය මොන පාලනය තුලද සිටියේ? ස්වයං පාලනයක් තුල හිටියා. අදත් එහෙමනේ විවිධ ආගම් දහම්. අපි තමයි අපේ ගැලවුම් කරු කියලානේ කියන්නේ. භාවනා කරනවා, අරව කරනවා, මේව කරනවා. මම තමයි මගේ පාලකයා. ස්වයං පාලකයා කියන තන තුලනේ අද ලෝකයේ බහුතරයක් මිනිස්සු ඉන්නේ. දැන් මෙන්න මේ මානසිකත්වය තුල අපේ ආත්මය මැරිලා අපේ එවැනි ස්ථානයක අපි හිටියා. පාලුතුමා නිතර ඒක විවිධ සභාවල් වලට මතක් කරනවා. එයාගේ යවුම් පත්‍රවල. අපි දකිනවා එපීස 2 වෙනි පරිච්ඡේදයේ නුඹලාගේ වරද සහ පාප කරන කොටගෙන මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. අපි දකිනවා එතන තිබෙන ඒ අනිත් පින්තූරයක තිබෙනවා. යේසුස් වහන්සේ උන්වහන්සේ කරන කොටගෙන, යේසුස් වහන්සේගේ කුරුසේ පූජාව කරන කොටගෙන ඒ දෙවියන් වහන්සේත් එක්ක තිබුණු ඒ ආත්මික ඒ කාරණාව ප්‍රතිස්ථාපනය වෙලා
ආත්මය ජීවත් වෙන්න පටන් ගත්තා. ආත්මය ජීවත් වෙන්න පටන් ගත්තේ කොහොමද? අපේ පාලනය යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ වුණු වෙලාවෙ ඉඳන් අපේ ආත්මය ජීවත් වෙන්න පටන් ගත්තා. මම මේ පින්තූරවලිනුත් පෙන්වන්නේ යම් හෝ අවබෝධයක් ඔබට මට ලබා ගන්නා පිණිස. ඉනිසා ඒ වගේම එපිස දෙවනි පරිච්ඡේදයේම 5:6 කියනවා අපේ වරද කරන කොටගෙන අප මැරී කල් සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ සමග අප නැගිට්ටුවා. දැන් අප නැගිට්ටුවා කියන්නේ අපි මැරිලාද හිටියේ? දැන් අපි මැරිලා අපි භූමි දානය කරලාද හිටියේ? යේසුස් වහන්සේව ගල් අර ගුහාවක භූමි දානය කරා වගේ දැන් අපිව කවදා හරි භූමි දානය කරලා තිබ්බට අපි නැගිටින්නේ නැහැනේ. මේක ආත්මිකදේ. අපේ ආත්මය මැරිලා හිටියා. අපේ පරණ මනුෂ්‍යයා මැරුණා ක්‍රිස්තුස් වහන්සේ සමග. ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිටිනවා වෙලාවේ අපේ ආත්මය අපේ අලුත් මනුෂ්‍ය අපි පැලඳගෙන අපේ ආත්මය අවදි වුණා. නැගිට්ටා. ජීවත් වෙලා ඉන්න අයත් මැරිලා ඉන්නවයි කියලා බයිබලයේ කියන්නේ ඒකනේ. අපි ගියේ ඉතිරත් කතා කරා. 1 තිමෝති 5:6 ඒකනේ කියන්නේ. නමුත් සැපසෙල්ලමින් පසුවන තැනැත්ති ජීවත්ව සිටියදීම මැරී සිටින්නීය. අපි ඒක ගියේ ඉතිරත් කතා කළා. අද බොහෝ මනුෂ්‍යයන්ගේ ආත්මය මැරිලා. එයා කොච්චර හොඳ යහපත් මිනිසෙක් වුණත් ඒ මනුෂ්‍යයා ඒ පුද්ගලයා අදහන ආගම දහම තුල එයා උපරිමයෙන් යහපත් මිනිසෙක් වුණත් දාන මාන දීලා කොච්චර යහපත් මිනිසෙක් වුණත් එයාව මැව්ව දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ පුද්ගලයා මැරිලා. ආත්මය මැරිලා. ප්‍රාණය ශරීරය ජීවත් වෙනවා. හැබැයි ආත්මය මැරිලා. ආත්මය නිදි. ආත්මය මැරිලා. නමුත් දෙවියන් වහන්සේ ඔබට මට එළිදරව් වෙච්ච මොහොතේ එදා නිකොදෙමුස්ට යේසුස් වහන්සේ කිව්ව විදිහට ඒ ආත්මයන් වහන්සේ තුල අපි නැවත උපාදනය ලැබූ මොහොතේ අන්න ඒ වෙලාවේ අපේ ආත්මය ජීවත් වෙන්න පටන් ගත්තා. සුදාත්මයන් වහන්සේ අපේ ආත්මය අපේ ශරීරය අපේ ප්‍රාණය තුල වැඩ වාසය කරන්න පටන් ගත්තා. සුදාත්මයන් වහන්සේගේ අපේ ආත්මයත් එක්ක එකතු වෙලා යාඥා කරන්න පටන් ගත්තා. කොපමණ ආත්මික දේවල් බයිබලයේ ලියලා තිබෙනවද? කොපමණ ආත්මික දේවල් බයිබලයේ ලියලා තිබෙනවද? අපි දකිනවා හේබ්‍රේය 4 වෙනි පරිච්ඡේදය 12 කියනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනයේ ජීවමානය බලවත්ය කොයිම දෙමුහක් කඩුවකටත් වඩා තියුණුය ප්‍රාණය ඒ කියන්නේ සෝල් ස්පයිකි හා ආත්මයද ඒ කියන්නේ ෆෙනියුමා ස්පිරිට් එක සන්ධි හා ඇටමෙදුළුද වෙන් කරන තරමට කාවදින්නේය. සිතේ සිතවිලිද අදහස්ද විමසන්නේය. දැන් අපි දකිනවා නිතරම අපි දකිනවා ආත්මය ප්‍රාණය එකට යන දෙයක්. ඒකයි කියන්නේ ආත්මය ප්‍රාණය දෙකටම පොදුවේ සමහරු සෝල් සමහරු ආත්මය කියලා කියනවා. බයිබල් පරිවර්තනවලත් එහෙමයි. සිංහල පරිවර්තනයේ විශේෂ කොට ප්‍රාණය තියෙන තැන් වලට බොහෝ විට සෝල් නැත්නම් සමා වෙන්න ස්පිරිට් කියන එකට භාවිතා කරන ආත්මය කියන වචනේ භාවිතා කරනවා. අපි ඒකට එනවා පස්සේ. දැන් මෙතනදී බලන්න අපි දකිනවා දැන් මෙතන සංධිහා ඇටමිදුළු. දැන් සංධිහා ඇටමිදුළු ඒ කියන්නේ අපි කියනවා joints and marrows. දැන් අපි දකිනවා සංධි නැතුව ඇටමිදුළු තියෙන්න විදිහකුත් නැහැ. ඇටමිදුළු නැතුව සංධි තියෙන්න පුළුවන්. හැබැයි ඒවා ඒකට ක්‍රියාකාරීත්වය වෙන්නේ නැහැ හරියට නේ. හැබැයි ඇටමිදුළු කියන්නේ සංධිද? සංධි කියන්නේ ඇටමිදුළුද? නෑනේ. දැන් ඒ වගේ ආත්මය ප්‍රාණය කොටස් දෙකක්. ආත්මය කියන්නේ ප්‍රාණයවත් ප්‍රාණය කියන්නේ ආත්මයවත් නෙමෙයි. තේරෙනවන්නේ කියන දේ? ඒ නමුත් දැන් බලන්න ඒක වෙන් කරන තරමට ඒව වෙන් වෙනවනේ. ඒ කියන්නේ කොටස් දෙකක්. බයිබලයේ පැහැදිලිව එකක් කියනවා නම් බයිබලයේ තියෙන දේනේ අපි විශ්වාස කරන්න ඕන. ඒ වගේම සංධිහා ඇටමෙදුළු. දැන් මෙතන ආත්මය ප්‍රාණය සහ ශරීරය කියන කොටස් තුන ගැන මෙතනත් ආයෙ සඳහන් වෙනවා. සංධිහා ඇටමෙදුළු තියෙන්නේ කොහෙද? ශරීරයනේ. නේද? දැන් ආත්මය ප්‍රාණය ශරීරය ගැන කතා කරන. හැබැයි දේව වචනයට මේ කොටස් තුනම වෙන් කරන්න පුළුවන්. මේ කොටස් තුනම වෙන් කරන්න පුළුවන් තරමට කාවදිනවා දේව වචනය. අපි දකිනවා රෝම 8:11. තවද යේසුස් වහන්සේව මලුන්ගෙන් නැගිට්ටේ වූ තනන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ. ඒකටත් කියන්නේ ස්පිරිට්. ෆෙනියුමා කියන වචනේ තියෙන්නේ එතන. නුඹලා තුල වාසය කරන සේත්නම් ක්‍රිස්තුස් වහන්සේව මලුන්ගෙන් නැගිට්ට වූ තනන් වහන්සේ නුඹලා තුලෙහි වාසය කරන තමන්ගේ ආත්මයන්න් වහන්සේ. නැවත කියනවා ස්පිරිට්. ඒ ෆෙනියුමා කරන කොටගෙන නුඹලාගේ මරණීය ශරීරයන්ද ජීවත් කරන
සේක. අපේ මරණීය ශරීරයෙන් පවා ජීවත් කරන සේක. ඔව් අපේ ශරීර ජීවත් වෙනවා. කවදා හරි දවසක යේසුස් වහන්සේ කීමට ඉස්සලා අපි මැරුණොත් අපේ ශරීරය මැරෙනවා. ඒක හරි. නමුත් අපේ ශරීර කවදා හරි දවසක අපි අපේ අර ස්වර්ගීක ආත්මික ශරීර අපි පැලඳ ගන්න යනවා. දැන් බලන්න කියන්නේ ස්වර්ගෙදිත් අපිට ආත්මික ශරීරයක් තියෙනවා. ස්වර්ගෙදිත් අපේ ආත්මය තියෙනවා. ස්වර්ගෙදිත් අපේ ප්‍රාණය මොකද්ද? ප්‍රාණය අපේ සිත, සිතිවිලි මේවා තියෙනවා. හැබැයි මනුෂ්‍යෝ නෙමෙයි අපි. දේවදූතයෝ සමාන වුණාට දේවදූතයන්ට මම විශ්වාස කරනවා දේවදූතයන්ට සහ මනුෂ්‍ය අතර වෙනසක් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි ඊට ඉස්සෙල්ලා අධ්‍යයනයක් කළා. දේවදූතයෝ වගේ සමාන වෙනවා නෙන්නේ. ඒක තනකදී කියන්නේ යේසුස් වහන්සේ හා සමාන වෙනවයි කියලා. දැන් කවදාවත් අපිට යේසුස් වහන්සේ වෙන්න පුළුවන්ද? බෑනේ. ඒ මහිමාන්විත බලවත් පියාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ හා සමාන වෙන්න බෑනේ අපිට කවදාවත්. දැන් යේසුස් වහන්සේත් දෙවියන් වහන්සේට වඩා උඩින් යන්න සමාන වෙන්න යක්ෂයත් උත්සාහ කරේ. එයා ඇනගත්ත ඊට පස්සේ. මේවා අපි හරියට සමබරව තේරුම් ගන්න ඕන. ඒ නිසා ඒ ආත්මයන් වහන්සේ අප තුල වාසය කරනවා. දැන් මෙතනදී තව පදයක් මම කියනවා. අපි දකිනවා ලූක් පළවෙනි පරිච්ඡේදයේ 46 47 පදවල කතා කරනවා මේ ස්ථානයේ මොකද්ද වෙන්නේ ඔබ මම දන්නවා. අර මරියතුමිය එලිසබෙත්ව බැහැ දකින්න යනවා. ඒ වෙලාවේ එලිසබෙත්ගේ කුසේ මාස 6ක දරුවෙක් ඉන්නවා. කවුද? යොහාන් බෞතිස්ත. ශුද්ධාත්මෙන් පූර්ණව ඉන්නේ ආ වෙලාවේ කුසේ. එයා ශුද්ධාත්මෙන් පූර්ණව පණිනවා, පැන නගිනවා කුස තුල. මරියතුමියගේ ආචාර්ය ඇසුනම. මොකද ඒ වෙලාවේ මරියතුමියගේ කුසේ යේසුස් වහන්සේ ඉන්නවා පිළිසිඳගෙන. පුදුම ආත්මික දේවල් මේවා. දැන් ඒ වෙලාවේදී සිද්ධ වෙන දෙයක් මේ කියන්නේ. එවිට මරියා කියන්නේ මගේ සිත ස්වාමින් වහන්සේ වර්ණනා කෙරෙහි. මගේ ආත්මයද මගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් විය කියලා කියනවා. දැන් මෙතන බලන්න එවිට මරියා කියන්නේ මාගේ සිත කියන වචනෙට බයිබලයේ පාවිච්චි කරලා තිබෙනවා. ග්‍රීක පරිවර්තනයේ පාවිච්චි කරලා තිබෙන ඔරිජිනල් වචනේ මොකද්ද? අර ප්‍රාණය සෝල් කියන වචනේම තමයි මෙතනත්. මම දන්නේ ඇයි මේ සිත කියලා භාවිතා කරන්න කියලා. මේ සිංහල පරිවර්තනේ. අපි බලමු තව වෙලාවට මේක අන්තිම මේ අධ්‍යයනයේ අන්තිම හරියට එනකොට අපිට යම් ප්‍රමාණයකට තේරෙයි. දැන් හැබැයි මගේ සිත කිව්වම මෙතන බයිබලයේ තිබෙන පදය අර මං කලින් කතා කරපු සෝල් ප්‍රාණය ඒ සයිකී කියන වචනේමයි තියෙන්නේ. ඒකම තමයි මේ සිංහල භාෂාවේ සිත කියලා දාලා තියෙන්නේ. හරිනම් අපි හරියට බැලුවොත් මගේ ප්‍රාණය ස්වාමින් වහන්සේ වර්ණනා කෙරෙහි. මගේ ආත්මය එතන තියෙන්නේ අර ෆෙනියුමා ස්පිරිට්. මගේ ආත්මයද මගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් විය කියලා මරියතුමි ශුද්ධාත්මයෙන් පූර්ණව කියනවා. ඉංග්‍රීසි භාෂාවෙන් එතන තියෙන්නේ and Mary said my soul, my mind නෙමෙයි, my heart නෙමෙයි, my soul doth magnify the Lord and my spirit hath rejoiced in God my Savior. එහෙමයි කියන්නේ එතන. මම ඒ කාරණාවට එනවා. එතනදී අපි දකිනවා දැන් මෙතනදී වර්ණනා කරනවා. දැන් එතනදී කියනවා මගේ සිත නැත්තම් මගේ ප්‍රාණය my soul ස්වාමින් වහන්සේ වර්ණනා කරනවා කියන වචනේ එතන තිබෙන වචනය එතන තියන්නේ magnify, to make or declare great, increase or figuratively extol, enlarge, magnify වර්ණනා කිරීම විශාල කොට දැක්වීම යන්නේ අදහස් කරන්නේ සියල්ලටම පෙනෙන පරිදි සැඟවුණු දෙයක් විශාල කොට දැක්වීම හෝ අප්‍රකාශ දෙයක් මහත් ලෙස ප්‍රකාශ කිරීමක්. එවැනි අතුලාන්තයෙන් දෙවියන් වහන්සේ වර්ණනා කිරීමක් ගැන කතා කරනවා. දැන් ඒ කාරණාව මරියතුමියගේ උනේ කොතනද? සිත නැත්නම් ඒ කියන්නේ සෝල් එක තුල. ඒ කියන්නේ ප්‍රාණය තුල ඒ දේ සිද්ධ වුණා. ඒ වගේමයි ඒක විතරක් නෙමෙයි බලන්න. ආත්මය තුලත් මොකද්ද උනේ මරියතුමියගේ? මගේ ආත්මය මගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් විය. දැක්කනේ එතනත් කොටස් දෙකක් ගැන කතා කරනවා. මගේ සෝල්, මගේ ප්‍රාණය, මගේ සිත, මගේ සයිකී ස්වාමින් වහන්සේ වර්ණනා කෙරෙහි. ඒ වගේම මරියතුමිය කියනවා මගේ ආත්මය, මගේ ඒ ෆෙනියුමා, my spirit මගේ ගැලවුම්කාර දෙවියන් වහන්සේ කෙරෙහි ප්‍රීතිමත් විය. අපේ ආත්මයේ ක්‍රියාකාරීත්වය අපගේ පැවැත්මේ ගැඹුරට ඒ ගැඹුරුම කොටස අධ්‍යාත්මික ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන ඒ කොටස අපේ ආත්මය. ඒ දෙවියන් වහන්සේව සම්බන්ධ කර ගැනීමට නැත්නම් ඒ දෙවියන් වහන්සේව ලබා ගැනීමට හෝ ඒ උන්වහන්සේ අප තුළට පැමිණීමට අපට හැකියාව ලබා දෙන කාරණාව. අපි දකිනවා ගියේ දිනත් අපි බැලුවා යොහාන් 4:24 කියන දෙවියන් වහන්සේ ආත්මයක්. දෙවියන් වහන්සේ ආත්මයක්. උන්වහන්සේව নমස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමින්ද নমස්කාර කළ යුතුයි.
දැන් දෙවියන් වහන්සේම ආත්මයක් කියලා කියනවා. නමුත් අපි ඉදිරියට බලනවා දෙවියන් වහන්සේම යම් ස්ථානවලදී කියනවා මගේ ප්‍රාණය කියලා. my soul කියලා දෙවියන් වහන්සේම කියනවා. දෙවියන් වහන්සේ ස්පිරිට්. දෙවියන් වහන්සේ ස්පිරිට් එකක්. බයිබලෙන් කියන්නේ මම නෙමෙයි. හැබැයි දෙවියන් වහන්සේම කතා කරනවා දෙවියන් වහන්සේ my soul කියන මගේ ප්‍රාණය ගැන දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ වගේම ආයි ස්පිරිට් එකක් ගැන කතා කරනවා දෙවියන් වහන්සේ. අපි පදවලට ඉදිරියට එන්න යනවා. ඒ වගේම අපි දකිනවා බයිබල යොහාන් 3:6 මාංශයෙන් උපදින දේ මාංශය ආත්මයන්ගෙන් උපදින දේ ආත්මය කියලා කියනවා. අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල නැවත ඉපදුණු විට අපි ආත්මයෙන් උපත ලැබුවේ අපේ ප්‍රාණය තුල නොව අපේ මිනිස් ආත්මය තුල. අපි දන්න තේරුම් ගන්න ඕනේ. අපි නැවත උත්පාදනය වෙනකොට මොකද්ද වෙන්නේ? අපි ආත්මය නැවත උත්පාදනය වෙන්නේ අපේ සෝල් එක ප්‍රාණය නෙමේ අපේ ස්පිරිට් එක තුල. ආමෙන්. අපේ මැරිලා තිබුණු ආත්මය ස්පිරිට් එක තමයි නැවත උත්පාදනය වුණේ. ඒ බලපෑම තුල තමයි අපේ මුළු සෝල් එකටම අපේ මුළු ප්‍රාණය ශරීරයටම එක බලපෑමක් වෙන්නේ. ඉතින් අපි සමිධානන් වහන්සේ පිළිගත් අතර උන්වහන්සේ අපේ ආත්මය තුල ජීවත් වීමට පැමිණෙනවා. අපේ ආත්මයත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් අපේ ප්‍රාණය කියන්නේ සෝල් ගැන කුමක් කිව හැකිද? අපගේ ප්‍රාණය යන අපි කලින් කතා කරා අපගේ පෞරුෂත්වය වන අතර අපේ මනස මයින්ඩ් එක සිත නැත් කියලාත් කියන අපේ හැඟීම් අපගේ කැමැත්තෙන් සමන්විත වෙනවා. දෙවියන් වහන්සේව අපව මැව්වේ මෙම හැකියාවන් සමගින්ය. එවිට අපට උන්වහන්සේව ප්‍රකාශ කරන්න පුළුවන් අපේ සෝල් එක තුල. ආත්මයක් සහ ප්‍රාණයක් ඇති මිනිස්සු මැවීමේ දෙවියන් වහන්සේගේ අරමුණ වූයේ ඔවුන් උන්වහන්සේව ඔවුන්ගේ ආත්මයෙන් ඒ කියන්නේ ස්පිරිට් එකෙන් පිළිගෙන ඔවුන්ගේ ප්‍රාණය ඒ කියන්නේ සෝල් එක තුලින් උන්වහන්සේව ප්‍රකාශ කිරීම. ප්‍රාණය සෝල් ගැන බයිබලයේ පද කිහිපයක් අපි බලමු. බයිබලයේ සඳහන් වෙන විදිහට මේ සෝල් එක නැත්නම් ප්‍රාණය කියන වචනයට ජීවිතය සඳහා පැහැදිලිව කතා කරන්නත් භාවිතා කරලා තිබෙනවා. දැන් බලන්න මතෙව් දෙවෙනි පරිච්ඡේදයේ 20. අර දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එක දරුවෙක්ව ගැහණු දරුවෙක්ව එක දරුවෙක්ව මලුන්ගෙන් නැගිටවන්නේ. එතනදී කියනවා නැගිට ලදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඊශ්‍රායල් දේශයට යන්න. සමාවෙන්න මට ඒ පදයට මම එනවා එතනදී. මම මේ මුලින්ම කතා කරන්නේ යේසුස් වහන්සේ ගැන. යේසුස් වහන්සේ බිලින්දෙක් ලෙස ඉන්න වෙලාවේ අපි දකිනවා යෝසෙෆ්ට දෙවියන්සේ කතා කරනවා අර හෙරොද් යේසුස් වහන්සේ මරන්න ප්ලෑන් කරන වෙලාවේ නැගිටලා ඉක්මනට අර ඊට පස්සේ කාරණාව දැන් ඒ අර හෙරොද් ළමයින්ව මරලා ඉවර වෙලා පස්සේ දැන් ඒගොල්ලෝ මිස්රයට කොහෙද ගියානේ යන්න කිව්වේ පලා යන්න කිව්වේ යේසුස් වහන්සේ බේරගන්න පස්සේ ආයෙ එන්න කියලා කියනවනේ අන්න එතනදී කියනවා නැගිට ලදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඊශ්‍රායල් දේශයට යන්න මක්නිසාද ලදරුවාගේ ජීවිතයේ නසන්න සෙවූ අය මලෝය හෙරොද්ලා මැරිලා ඒ කාරණාව මට එකපාරට එතනදී පැටළුණා සමාවෙන්න දැන් මෙතනදී යේසුස් වහන්සේ අර බිලින්දෙක් ලෙස ඉන්න වෙලාවේ අර උන්වහන්සේ දෙවියන් වහන්සේ යෝසෙෆ්ට කතා කරන වෙලාවේ කියන පදේ නැගිට ලදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඊශ්‍රායල් දේශයට යන්න මක්නිසාද ලදරුවාගේ ජීවිතය නසන්න සෙව් අය මලෝයයි කියන තැනේදී ජීවිතය ලදරුවාගේ ජීවිතය කියන වචනයට බයිබලයේ තියෙන ග්‍රීක වචනේත් අරගම තමයි සයිකි සෝල් ප්‍රාණය කියනයි තියෙන්නේ එතන තේරෙනවද දැන් ඉංග්‍රීසි භාෂාවෙන් අපි බැලුවොත් saying arise and take the young child and his mother and go into the land of Israel for they are dead which saw the young child's life කියන එක ජීවිතය කියන එකටත් බයිබලයේ මේ ප්‍රාණය මේ soul කියන වචනේ පාවිතා කරලා තිබෙනවා. ඒ වගේම තමයි මතෙව් 10:34 තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ මා නිසා තමාගේ ජීවිතය නැති කරගන්නාට ඒක සම්භවේ කියන පදේ ජීවිතය කියන එකට තමාගේ ජීවිතය කියන ඒ ජීවිතය කියන වචනයටත් භාවිතා කරලා තියෙන්නේ අර සයිකී කියන සෝල් නැත්නම් ප්‍රාණය කියන වචනෙමයි. තේරෙනවද? ඒ වගේම මාක් 3:4 ඔවුන්ට කතා කොට සබත් දවසේදී
සුදුසු වන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද ප්‍රාණයක් ගැලවීමද නොහොත් නාස්ති කිරීමදයි ඔවුන්ගෙන් ඇසූසේ. අපි දකිනවා යේසුස් වහන්සේ මේක පරිස්සයන්ගෙන් ඇහුවා. එතනදී ප්‍රාණයක් කියන එකටත් මේ භාවිතා කරලා තියෙන මේ සයිකි සෝල් කියන දේ බාන ජීවිතයක් හඳුන්වන්න භාවිතා කරලා තිබෙනවා. ඒ වගේමයි ලූක් 9 වෙනි පරිච්ඡේදයේ 55 56 කියනවා මේක සිංහල බයිබලේ නෑ මේ කෑල්ල. සිංහල බයිබලේ කියන්නේ අර කියන්නේ අහසෙන් ගිනි වල අපි විනාශ කරමුද කියලා ගෝලියෝ අහන්නේ යේසුස් වහන්සේගෙන් එක කාරණාවකදී. ඒ වෙලාවේදී යේසුස් වහන්සේ 55 කියනවා. නමුත් උන්වහන්සේ හැරි ඔවුන්ට තරවට්ටු කළසේක. එවිට ඔහු වෙන ගමකට ගියෝය. මෙතන පදයක් නැහැ සිංහල බයිබලේ. මේක හරි පරිවර්තනය තියෙන්නේ but he turned and rebuked them. උන්වහන්සේ හැරි ඔවුන්ට තරවට්ටු කරමින් කියනසේක් ye know not what manner of spirit ye are of. ඔගොල්ලෝ දන්නවද? ඔගොල්ලෝ දන්නේ නැහැ ඔගොල්ලන් තුල මොන ආත්මයක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ කියනවා for son of man is not come to destroy men's lives. මනුෂ්‍ය පුත්‍රයා පැමිණියේ මනුෂ්‍යයන්ගේ ජීවිත නසන්න විනාශ කරන්න නෙමෙයි but to save them. නමුත් ඔවුන්ව ගලව ගන්න. ඊට පස්සේ තමයි එවිට ඔහු හැරි ගමකට ගියේ කියන එක. දැන් මෙතනදී මේ කතා කරන වෙලාවේදී අර මනුෂ්‍ය ජීවිත කියන තැනටත් භාවිතා කරන පදය මේ සයිකි, මේ ප්‍රාණය, මේ සෝල් කියන වචනේ. ඒ වගේම මතේයු 10:28 යේසුස් වහන්සේ කියන්නේ ශරීරය නැසන නමුත් ආත්මය නැසන්ට නුපුළුවන් වූ අයවලුන්ට බය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරෙහි විනාශ කරන්න පුළුවන් තැනන් වහන්සේට බය වෙන්න කියන එකේ අපේ සිංහල පරිවර්තනයේ ආත්මයනේ තියෙන්නේ. හැබැයි හරි බයිබලයේ හරි පරිවර්තනයේ ආත්මය නෙමෙයි එතන තියෙන වචනේ ප්‍රාණය, සෝල්, සයිකි. ඒ පද දෙකේම තියෙන්නේ ප්‍රාණය, සෝල් කියන වචනේ. ඒ නිසා දැන් මෙතන වෙලාවට අපි පැටලෙනවා. දැන් මෙතනට ඒකට ආත්මයේද ප්‍රාණයේද පටලව ගන්න ඕනේ නැහැ. අපි තව පල්ලහැට අධ්‍යයනය කරනකොට අපිට යම් අවබෝධයක් ලැබෙන්න යනවා. ඒ නිසා මම මේක වැරදීම කියන්නේ නැහැ මෙතන ආත්මය කියන එක. හැබැයි හරි වචනේ ආත්මය නෙමෙයි ප්‍රාණය. කොටස් තුනක් තියෙනවනේ. නමුත් ඉන්ටර්චේන්ජබලි අතුරු මාරු ලෙස ආත්මය ප්‍රාණය පද භාවිතා කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී බලනකොට මේක තවත් තේරෙයි. තවද මේ ස්වඥානික හැඟීම් සහ පැවැත්ම පිළිබඳ පොදු කාරණාව සඳහා අභ්‍යන්තර මනුෂ්‍යයාගේ ක්‍රියාකාරීත්වය සඳහා මේ සෝල් නැත්නම් මේ සයිකි ඒ ප්‍රාණය කියන වචනේ භාවිතා කරනවා. මේ ආකාරයෙන් එය දෙවියන් වහන්සේ ගැන පවා භාවිතා වෙනවා. අපි බලමු උදාහරණ කීපයක්. මතෙව් 12:14 වෙනි මතෙව් 12:14 ඉඳන් 21 සඳහන් වෙනවා ඊට පරිසවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේදයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය. නමුත් යේසුස් වහන්සේ ඒ දැන එතනින් අහක්ව ගියෝය. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ සියල්ලන්ට සුවකොට තමන් වහන්සේ ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන්ට අනකලසේක. මෙසේ ඌයේ කියලා අනාගත වාක්‍යයක් මතක් කරන උපුටා ගන්නවා යෙසායා 42. ඒ අනාගත වාක්‍යයේ මුලින්ම දැන් මේ අලුත් ගිවිසුමේ ග්‍රීක භාෂාවෙන් තියෙන පදත් එක්ක බලමු අපි ඉදිරියේ. මෙසේ වූයේ අනාගතවත් වූ යෙසායා කටන කොටගෙන කියන ලද බලව මා විසින් තෝරාගත් මාගේ මෙහෙකර වූ මගේ ආත්මයට ප්‍රසන්න වූ මාගේ ප්‍රේමවන්තයා මේය කියලා දෙවියන් වහන්සේ කියන තැනේ දෙවියන් වහන්සේ මොනවාද පාවිච්චි කරන වචනේ? මගේ ආත්මයට කියන එකේ ආත්මය කියලා මෙතන සිංහලෙන් තිබ්බට ඒ තියෙන්නේ පදය සෝල්, සයිකි, ප්‍රාණය කියන පදේ තියෙන එතනත්. ආවමද? ඒ කියන්නේ අර මයින්ඩ් එක අපි කියන්නේ ස්වඥානික සිතිවිලි මේ සියලු දේ හඳුන්වන්නත් ඒ පදේ පාවිච්චි කරනවා. ඒ පදේම ආයේ කියනවා මාගේ ආත්මය කියලා ආයේ කියනවා. දැන් මෙතන සිංහල පරිවර්තනය කියන්නේ ආත්මය දෙකටම තියෙන්නේ. හැබැයි හරි පරිවර්තනයේ බැලුවොත් අපි හරියට බැලුවොත් කියන්නේ දැන් මුලින්ම මම දෙවෙනි පදේ කියන්නේ මගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි. අන්න එතන ආත්මය නම් අර ෆෙනියුමා ස්පිරිට්. යේසුස් වහන්සේ කෙරෙහි දෙවියන්සේගේ ආත්මය තියෙනවා කියන එක හරි. ඔහු කෙරෙහි තබන්නෙමි. ඔහු අන්නේ ජාතීන්ට විනිශ්චය ප්‍රකාශ කරන්නේ මෙවැනි ආකාරයේ අනාගත වාක්‍ය කතා කරනවා. මම ඒක සම්පූර්ණයෙන් කියන්නේ නැහැ. දැන් මෙතන සිංහල භාෂාවේ නම් කියන්නේ බලව මා විසින් තෝරාගත් මගේ මෙහෙකරු වූ මාගේ ආත්මයට
ප්‍රසන්න වූ මගේ ප්‍රේමාන්තයා මේය, මගේ ආත්මය ඔහු කෙරේ තබන්නෙමි කියන එක ආත්මය නෙමේ හරිනම් වෙන්න ඕනේ. මගේ ප්‍රාණය, මගේ සෝල් එක දෙවියන් වහන්සේ කියනවා මගේ සෝල් එක, මගේ ප්‍රාණය ප්‍රසන්න වූ මගේ මේ ප්‍රේමවන්තා මේය. ඊට පස්සේ තමයි කියන්නේ මගේ ආත්මය, my spirit, my pneuma ඔහු කෙරේ තබන්නෙමි කියන දේ. දැන් යෙසායා පරිච්ඡේදයේ යෙසායා පරණ කිවිසුම ලිව්වේ බොහෝ විට ඇරමික් හෝ හෙබ්‍රේව භාෂාවෙන්නේ. අපි ඒ භාෂාවෙන් මේක බැලුවත් සිංහල බයිබලයේ නම් තියෙන්නේ ඒත් ඒමම තමයි. එතනදී කියනවා යෙසායා 42 පළවෙනි පදේ ඉඳන් 7 දක්වා මා විසින් උසුලන මාගේ මෙහෙකරුවා මොහුය. එතනදී නම් සිංහල බයිබලයේ තියෙන්නේ සිතට. මාගේ සිතට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. දැන් මේ මාගේ සිතට කියන ඒ කාලේ පුරාණ කිවිසුමේ හෙබ්‍රේව පරිවර්තනයේ තිබෙන වචනේ මෙතන තියෙන්නේ සෝල්ම තමයි. සෝල් ප්‍රාණය. ඒක හෙබ්‍රේව භාෂාවෙන් නම් කියන්නේ නෙෆෙෂ්. නෙෆෙෂ් කියන පදය සෝල් ප්‍රාණය. ඒක තමයි සිංහල බයිබලයේ සිත කියලා අරන් තියෙන්නේ. හොඳේ? ඊට පස්සේ දෙවියන් වහන්සේ කියනවා මාගේ තෝරාගත් තැනැත්තා මොහුය. මාගේ ආත්මය. අන්න එතනදී හරි ආත්මය. ඒකේ හෙබ්‍රේව භාෂාවෙන් ආත්මයට කියන්නේ රුවක්. රුවක්. මාගේ ස්පිරිට්, මගේ රුවක් ඔහු කෙරේ තබමි. ඔහු ජාතින්ට විනිශ්චය ගෙන එන්නේ කියලා ඒ අනාගත වාක්‍ය දිගටම යනවා. ඒ නිසා දැන් මෙතනදී එවැනි ලෙස මේක භාවිතා කරලා තිබෙනවා. බලන්න එතනදී දෙවියන් වහන්සේවත් උන්වහන්සේම අඳුනනවා උන්වහන්සේගේ ප්‍රාණයක් ගැන, උන්වහන්සේගේ සෝල් එකක් ගැන. ඒ වගේම උන්වහන්සේගේ ස්පිරිට් එක ගැන. දැක්කද? මේක මෙහෙම කතා කරනවා. හෙබ්‍රේව 10:38 කියනවා ඉදින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. නමුත් ඔහු පසුබට වන්නේ නම් මගේ ආත්මය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. අපි දන්න පදයක්. සිංහල භාෂාවේ මෙතන ආත්මය තියෙන්නේ. හැබැයි ග්‍රීක පරිවර්තනයේ වචනේ මොකද්ද? ප්‍රාණය, සෝල්, සයිකි කියන වචනේ තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ හරියට බැලුවොත් මගේ ප්‍රාණය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත. බලන්න දෙවියන් වහන්සේ මේකත් කියන්නේ. දැන් මේ මම වැරදි කියනවා නෙමෙයි. බලන්න මම මේ තේරුම් ගන්න අපි නිසා මේ කියන්නේ මේ දේ. මතෙව් 22:37 උන්වහන්සේ ඔහුට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේට ප්‍රේම කරව. ආත්මය කියන වචනේට මෙතන බයිබලයේ තියෙන්නේ ප්‍රාණය, සෝල්, සයිකි කියන වචනේ. තේරෙනවද? මම මේක පටලවා ගන්න එපා. අපි ඉදිරියේදී බලමු මේක. ඒ වගේම මාක් 14:34 උන්වහන්සේ උන්ට කතා කොට මැරෙන තරම් මගේ සිත ඉතා ශෝක වෙයි. අර ගෙත්සෙමනුවේදී යේසුස් වහන්සේ කියන්නේ මැරෙන තරම් මගේ සිත ඉතා ශෝක වෙයි. නුඹලා මෙහි නැවතී අවදිව සිටින්නයි කියලා ඒ කාරණාව කියනවා. ඉංග්‍රීසි පරිවර්තනයේ නම් හරියට තියෙනවා. එතන තියෙන්නේ my soul is exceedingly sorrowful unto death. එතනදී කියන්නේ මගේ මේක සිංහල පරිවර්තනයේ මගේ සිත. හැබැයි එතනක් තියෙන වචනේ ප්‍රාණය, soul, psyche. ඒ කියන්නේ මගේ ප්‍රාණය ඉතා ශෝක වෙයි. මැරෙන තරම් ශෝක වෙනවා මගේ ප්‍රාණය. එතන තමයි හරි පරිවර්තනය. දැන් බලන්න අපි මේ පදයේ අනුව බැලුවම අපිට තේරෙනවා ඒ ස්වඥානික හැඟීම්, ඒ පැවැත්ම, ඒ මිනිසාගේ ක්‍රියාකාරීත්වය සඳහා මේ පදේ භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම අපි තවත් බැලුවොත් එය පුද්ගලයන් සඳහා පවා භාවිතා වෙලා තියෙනවා ප්‍රාණය. මේ soul, මේ psyche කියන වචනේ. එකල ඔහුගේ වචනය පිළිගත් අය මුල් සභා යුගයේ බෞතිස්ම කරනු ලැබුවෝය. ඒ දවසේදී 3000ක් පමණ මිනිස්සු ඔවුන්ට එකතු කරන ලද්දේ අපි හැමෝම දන්න පදයක්. හැබැයි මෙතන තිබෙන වචනේත් මොකද්ද? අපි ඉංග්‍රීසියෙන් කියමු. Then they that gladly received his word were baptized, and the same day there were added unto them about 3,000 souls. ප්‍රාණ ගැනයි මෙතනත් කියන්නේ. මොනවාද? ප්‍රාණ 3000ක් ඔවුන්ට එකතු කරනු ලද්දෝ. එතනත් තිබෙන්නේ soul, ප්‍රාණය කියන වචනේ. ඇහුණද? ඒ වගේම ක්‍රියා 2:43 එවිට සියලු දෙනා කෙරෙහි බය පැමිණුණේය. මුල් සභා යුගයේ වෙච්ච දේවල්. බොහෝ පුදුම දහස්කම්ද ප්‍රේරිතයන් කරනකට කරන ලද්දේ කියන එකේ එවිට සියලු දෙනා කියන එකටත් තියෙන්නේ and fear came upon every soul. Fear came upon every soul. දැක්කද? හැම ප්‍රාණයක් කෙරෙහි, හැම ඒ ප්‍රාණයක්, හැම soul එකක් කෙරෙහි බය පැමිණෙනේය.
එහෙමයි හරි පරිවර්තනය තිබෙන්නේ. ඒ වගේම ක්‍රියා 7:14 එකල යෝසෙප් 75 දෙනෙක් වන සොකිය පිය වූ යාකොබ්ද තමාගේ සියලු නෑදෑයන්ද සමග නෑදෑයන්ද තමා වෙතට කැඳවා හැරියේ කියන එකේදී එතනදි කියන්නේ 315 souls ප්‍රාණ 75ක් කියලායි මෙතනදි කතා කරන්නේ. ප්‍රාණ සිංහල පද පරිවර්තනයක නෑ. ප්‍රාණ 75ක් කියලා කියන්නේ. ඒ වගේම යාකොබ් 1:21 එහෙන් සීලෝ කිලුටුකම්ද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණ අන්න ගලව ගන්නට පුළුවන් වූ පිහිටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න. අන්න එතන හරි. ප්‍රාණ soul psyche කියන වචනේ තිබෙනවා. යාකොබ් 5:20 කියනවා පෞකාරයෙකු තමාගේ මාර්ගයෙන් මුලාවෙන් හරවා ගන්න තැනැත්තේ ප්‍රාණයක් මරණයෙන් ගලවා පව් රාශියක් වසන බැව් ඔහු දැනගනීවා. ඒක හරි. ප්‍රාණය soul psyche වචනය. 1 පේත්‍රස් 1:22 සහෝදරයන්ට අවංකකමින් ප්‍රේම කරන පිණිස සත්‍යතාවයට කීකරු වීමෙන් නුඹලාගේ ආත්ම පිරිසුදු කරගත් බැවින් සිතින් එකිනෙකනාට උනන්දු ලෙස ප්‍රේම කරන්න. මෙතන ආත්ම කියලා කිව්වට මෙතනත් තියෙන වචනේ ප්‍රාණය soul psyche කියන වචනය. 1 පේත්‍රස් 2:11 ප්‍රේමවන්තයනි නුඹලා ආගන්තුකයන්ද විදේශීන්ද මෙන් ආත්මයට විරුද්ධව යුද්ධ කරන මාංශික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි කියන මෙතන සිංහල භාෂාවේ ආත්මයට විරුද්ධව කියන එකේ තියෙන්නේ ප්‍රාණයට විරුද්ධව soul psyche එකට විරුද්ධව. 1 කොරින්ති 15:45 එසේම පළවෙනි මනුෂ්‍යයා වූ ආදම් ජීවමාන ප්‍රාණයක් psyche soul වුණේය. ඒක හරි ලියා තිබේ. අන්තිම ආදම් ජීවමාන ආත්මයක් pneuma spirit එකක් විය. දැක්කද විභේදනය? කොටස් දෙකක් තිබෙනවා. ඒ කොටස් දෙක ඉන්ටර්චේන්ජ් අර අතුරු මාළු ලෙසත් පාවිච්චි කරනවා. හැබැයි බයිබලයේ කියනවා ආත්මය ප්‍රාණය ශරීරය කොටස් තුනක් තියෙනවා. අපේ ආත්මය නැත්නම් ස්පිරිට් එක ගැන බයිබල් පද අපි කීපයක් බැලුවොත් එවිට ඇගේ ආත්මය හැරි ඇවිත් එකෙනෙහිම නැගිටුණා. යේසුස් වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා කාරණාව ඈට කන්න දෙන ලෙස උන්වහන්සේ අනදුන්සේක. එතනදී එවිට ඇගේ ආත්මය කියන එකේ තිබෙන්නේ spirit and her spirit came again pneuma. මතෙව් 26:41 නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාඥා කරන්න. ආත්මය නම් කැමතිය නමුත් මාංශය බෙලහීනය. අන්න එතන හරි. pneuma spirit ආත්මය ගැන කතා කරනවා. ලූක් 23:46 යේසුස් වහන්සේ මහත් ශබ්දයකින් මොරගසා පියාණනි ඔබගේ අතට මගේ ආත්මය බාර දෙමි කීසේක. මෙසේ කියා උන්වහන්සේගේ ආත්මය හාලසේක. එතනදී pneuma spirit එතනක් තියෙනවා. ක්‍රියා 7:56 ස්තේපන් ගැන ස්වාමී යේසුස් වහන්සේ මගේ ආත්මය පිළිගත මැනව කියා ස්තේපන් යාඥා කරද්දී ඔහුට ගල් ගැසුවෝය. එතනක් තියෙන ආත්මය හරි pneuma spirit කියන වචනේ. ක්‍රියා 17:16 පාවුල් අතිනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූප වලින් පිරී තිබෙනවා. තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුල චංචල වූයේ. අන්න එතනක් තියෙන ආත්මය pneuma. ඔහුගේ ස්පිරිට් එක චංචල වුණා කියලා කියනවා. රෝම 1:9 ඉඳන් 10 මගේ ආඥාවලදී කඩ නැතුව නුඹලා සඳහන් කරමින් දැන්වත් යම් අන්දමකින්වත් නුඹලා වෙතට එන්න දෙවියන් වහන්සේගේ කැමැත්තෙන් මාර්ගයක් සැලසෙන ලෙස නිතරම ඉල්ලන බවට තමන් පුත්‍රයාගේ සුභාරංචියෙහි මාගේ ආත්මයෙන් මා විසින් සේවය කරන දෙවියන් වහන්සේ මට සාක්ෂිය කියලා පාවුලුතුමා කියනකොට අන්න එතනත් හරි. මගේ ආත්මයෙන් කියනකොට pneuma spirit කියන වචනේ තමයි භාවිතා කරන්නේ. දැක්කනේ ආත්මය soul කියන්නේ ප්‍රාණය භාවිතා කරනවා. 2 තිමෝති 4:22 ස්වාමින් වහන්සේ නුඹේ ආත්මය සමග සිටිනසේක්වා අනුග්‍රහය නුඹලා සමග වේවා. එතනත් කියන්නේ ඒ pneuma නැත්නම් spirit කියන පදේම තමයි. දැක්කනේ දැන් බලන්න අලුත් ගිවිසුමෙත් පරණ ගිවිසුමේ පවා ආත්මය ප්‍රාණය ඒ pneuma psyche කියන වචන භාවිතා කරනවා. ආත්මය ඒ කියන්නේ ආත්මය කියන්නේ spirit, pneuma ප්‍රාණය කියන්නේ මොකද්ද? soul, psyche. ඒවා පද භාවිතා කරලා තිබෙනවා. අපි ඊළඟට තවත් පදයකට ඇවිල්ලා තවත් මේක තේරුම් ගන්න යනවා අපි දැන්. ද්විතීය කතාවේ 6 වෙනි පරිච්ඡේදයේ 4-5 අපි දන්න පදයක්. එම්බා ඊශ්‍රායෙල් අසන්න
අපේ දෙවියන් ස්වාමින් වහන්සේ එකම ස්වාමින් වහන්සේය. නුඹේ දෙවියන් ස්වාමින් වහන්සේට නුඹේ මුළු සිතෙන්ද, නුඹේ මුළු ආත්මෙන්ද, නුඹේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරන්න කියලා කියනවා. දැන් මෙතනදී සිංහල භාෂාවේ තියෙන්නේ නුඹේ මුළු ආත්මෙන්. හැබැයි මේක හේබ්‍රේව පරිවර්තනයේ තියෙන්නේ මොකද්ද? නෙෆෙෂ්, සෝල්, ප්‍රාණය කියන වචනේ තමයි තියෙන්නේ. හැබැයි මේ නෙෆෙෂ්, මේ සෝල් නැත්නම් ප්‍රාණය කියන වචනේ තමයි මෙතනදී ආත්මෙන්ද කියලා භාවිතා කරලා තියෙන්නේ. අපි දකිනවා ග්‍රීතාවලියේ පොතේ කොච්චර තියෙනවද දාවිතුමා නිතරම කියන්නේ මගේ ආත්මය, මගේ ආත්මය. හැම වෙලේම කතා කරන බහුතරයක් මගේ ආත්මය කියන වචනේ සිංහල පරිවර්තනයේ තියෙන්නේ බහුතරයක් තියෙන්නේ 90%ක්ම සෝල්, ප්‍රාණය කියන වචනේ තමයි තියෙන්නේ. හැබැයි ඇයි මෙහෙම භාවිතා කරලා තියෙන්නේ? සමහරවිට මමත් හිතුවා ඒක සමහරවිට සිංහල පරිවර්තනයේ වැරද්දක් වෙන්නේ නැති කියලා. නමුත් අපි බලමු ඒකටත් හේතුවක් තියෙනවා වෙන්න පුළුවන්. බයිබල් විද්වතුන් කියන විදිහට. සාමාන්‍යයෙන් පුරාණ ගිවිසුමේ අපි කතා කරන නෙෆෙෂ් කියන්නේ ප්‍රාණය, සෝල්. හොඳේ. අපි ආත්මයට නැත්නම් ස්පිරිට් නැත්නම් රුවක් කියන එකට නෙමෙයි මම මේ කතා කරන්නේ නෙෆෙෂ් ලෙස සඳහන් වන වචනය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන විට සෝල් නැත්නම් ප්‍රාණය ලෙස භාවිතා කළද පුරාණ හේබ්‍රේව භාෂණය සහ සංස්කෘතික ලෙස එය තවත් විට ආත්මය ප්‍රාණය අතුරුමු හුවමාරු කරගනිමින් ආත්මය ප්‍රාණය නැත්නම් නෙෆෙෂ් ජීවමාන හුස්ම ගන්නා භෞතික ජීවියෙක් ලෙසට සඳහන් වෙනවා. මක්නිසාද ඉංග්‍රීසි භාෂාවේ සෝල් යන වචනය තුල පුරාණ කාලයේ සිට ග්‍රීක මිත්‍යාවන් තුල අර ප්‍රාණය ගැන අර්ථකථනය වන නැත්නම් ප්‍රාණය ආත්මය ගැන අර්ථකථනය වන අදහස් එනම් ප්‍රාණය ආත්මය යනු පුද්ගලයෙකුගේ ශරීරය තුල සිරවී ඇති භෞතික නොවන අමරණීය භාවයක් තියෙන පුද්ගලයෙක් මිය යන බවද පුද්ගලයා මිය ගියාම ඔය කියන ප්‍රාණය නිදහස් වෙන බව අඟවන බොහෝ දේවල් බොහෝ මත අපි දකිනවා ග්‍රීක ඉතිහාසයේ නම් තිබුණා. ලංකාවෙත් කියන්නේ මළගිය ප්‍රාණකාරයන් කියලා කියන්නේ ප්‍රාණයනේ කියන්නේ. එතනදී මළගිය ප්‍රාණකාරයන් කියලා කියන්නේ. දැන් මෙවැනි භාෂණය තුල තිබෙනවා දේවල්. හැබැයි දැන් මෙතනදී හේබ්‍රේව භාෂාවේ නෙෆෙෂ් යනු එයට වඩා බොහෝ වෙනස් දෙයක්. නෙෆෙෂ් කියලා හේබ්‍රේව භාෂාවේ නෙෆෙෂ් කියන්නේ ප්‍රාණය, සෝල්. ඒක හේබ්‍රේව භාෂණය තුල ඊටත් වඩා ඔබට ගිය දෙයක් කියලා හේබ්‍රේව විද්වතුන් කියනවා. මොකද අපි නම් ලංකාවේ අපි දන්නේ ඉංග්‍රීසි, අපි දන්නේ ආත්මය, අපි දන්නේ ස්පිරිට් එකනේ. නමුත් ඊට වඩා දෙයක් නෙෆෙෂ් කියන වචනේ තිබෙනවලු. දැන් ගණන් කතාව 11:6 නමුත් දැන් අපේ ශරීර වේලී ගොස් තිබේ. අර ඊශ්‍රායල් සෙනඟ මොරගසන්නේ මේ මොසෙස්ට වේලී ගොස් තිබේ. කිසිම දෙයක් නැත. මේ මන්නා මිස වෙන කිසි දෙයක් අපේ ඇස් හමුවේ නැතයි මේගොල්ලෝ කැරලි ගහන්න පටන් ගත්තා. මොර ගහන්න පටන් ගත්තා. දැන් සිංහල පදේ බයිබලේ මෙතන තියෙන්නේ අපේ ශරීර වේලී ගොස් තිබේ. ඉංග්‍රීසි පරිවර්තනයේ නම් තියෙන්නේ but now our soul is dried away. soul ප්‍රාණ ගැන කියනවා මෙතනදී. මට තේරෙන්නේ නැහැ ඇයි මේ සිංහල පරිවර්තනයේ ශරීර ගැන මෙතනින් කතා කරන්නේ කියලා. හැබැයි මෙතන හේබ්‍රේව භාෂාවේ තියෙන්නේ නෙෆෙෂ් ප්‍රාණය, සෝල්. ඒ කියන්නේ මගේ ප්‍රාණය, මගේ සෝල් එක වේලී ගොස් තිබේ. කිසිම දෙයක් නැත. ශරීර නෙමෙයි මෙතනදී. මේ දේ තුල සමහර බයිබල් හේබ්‍රේව විද්වතුන් කියනවා නෙෆෙෂ් කියන වචනේ සමහර විට පාවිච්චි කරාලු throat කියන එකට, උගුරට කියන එකටත්. අහුණට උගුර කියන එකටත්. උගුර කියන එකටත් නෙෆෙෂ් කියන වචනේ පුරාණ භාෂණය තුල භාවිතා කරලා තිබෙනවලු. ඒක නිසා උගුර වියලුණා කියන එකටත් නෙෆෙෂ් වියලුණා කියලා කියනවලු. සමහරු කියනවා. ඒ වගේම තමයිලු දැන් ඒ වගේම මේකටම සම්බන්ධව ගීතාවලිය 105:17 ඔවුන්ට පෙරටුව මිනිස්යෙක් යවුසේක යෝසෙප් 16 කොට විකුණන ලද්දේය. ඔහුගේ පාද විලංගුලා රිදෙව්වෝය. ඔහු යදම් වලින් බඳින ලද්දේ කියන මේ පදේ ඔහුගේ කියන තැනේදී බයිබල් හේබ්‍රේව විද්වතුන් කියනවා එතනදී ඔහුගේ කියන එකට භාවිතා කරලා තියෙන්නේ නෙෆෙෂ් කියන එකලු. ඒ කියන්නේ එතනදී හිස් නෙෆෙෂ් කියලා කියනවා. ඔහුගේ සෝල් එක, ඔහුගේ ප්‍රාණයට විලංගු දැම්මයි කියන එක. තේරෙනවද?
ඒ වගේම සමහර බයිබල් විද්වතුන් කියනවා මෙතනදී ඔහුගේ නෙෆේෂ් හිස් නෙෆේෂ් කියලා භාවිතා කරන එකට ඔහුගේ බෙල්ලට විලංගු දැම්මයි කියලා සමහරු කියනවලු. උගුරට බෙල්ලට විලංගු දාලා අර ඉස්සර ෆිල්ම් වලත් පෙන්නන්නේ බෙල්ලට මෙහෙම විලංගුවක් දානවා, කකුල් වලටත් විලංගුවක් දාලා ඇදගෙන යන්නේ. අන්න එවැනි දෙයක් ගැන කතා කරනවා කියලා බයිබල් හේබ්‍රේව් විද්වතුන් කියනවා. මම මේවා අධ්‍යයනය බොහෝ හෙව්වා මේවා. ඒ හොයනකොට මේ මට සම්බුණු කාරණා. දැන් බලන්න එතකොට නෙෆේෂ් කියන එක අපි දකිනවා ප්‍රාණය නැත්නම් සෝල් එක ලෙස තිබුණත් බලන්න මෙතනදී නෙෆේෂ් කියලා මේ ශරීරය වේලිලා නැත්නම් උගුර වේලිලා කියන එකට භාවිතා කරලා තිබෙනවා. හැබැයි එතනදී ඇත්තටම කියන්නේ soul is dried away. ඒ වගේම මෙතනදී අර යෝසෙප්ට විලංගු දාපු එකෙදිත් his nephesh was laid in iron. එහෙමයි කියන්නේ. his nephesh කියවම කියනවා ඔහුගේ ප්‍රාණය නැත්නම් ඔහුගේ බෙල්ල කියනත් කියනවා. උගුර විලංගු දාලා කියන දේ. ඉතින් දැන් මෙවැනි ලෙස අපි බලනකොට නෙෆේෂ් කියන පදය නැත්නම් ප්‍රාණය සෝල් කියන පදය මුළු පුද්ගලයාව හඳුන්වා දීමටත් භාවිතා කරලා තිබෙනවා පරණ ගිවිසුමේ විශේෂයෙන්. තේරෙනවද කියන දේ? ආත්මය පමණක් සමා වෙන්න ප්‍රාණය පමණක් හඳුන්වා දෙන්න නෙමෙයි. උප්පත්ති 46:15 මොහු ලෙයාගේ පුත්‍රෝය. ඔවුන් සහ යාකොබ්ගේ දුව වූ දීනාද පදන් රාමේදී ඔහු නිසා බිහි කළාය. ඔහුගේ සියලු පුත්‍රයෝ දූවරුත් 33 දෙනෙක්ය කියන පදයටත් භාවිතා කරලා තිබෙනවා. Souls of his sons and his daughters were 33. Souls of her sons and his daughters. Souls. ඒ කියන්නේ නෙෆේෂ් කියන පදේ එතනත් භාවිතා කරලා තිබෙනවා. 33 නෙෆේෂ්. Souls 33ක්. තේනවද? ඒ කියන්නේ ප්‍රාණ 33ක්. මුළු පුද්ගලයාම මුළු පුද්ගලයා කියලා පෙන්වන්නත් නෙෆේෂ් කියන පදේ භාවිතා කරලා තිබෙනවා. ඒ කියන්නේ soul කියන පදය. අපි කියන්නේ හරිනම් ප්‍රාණය. ඒක නිසා තමයි බයිබලයේ මේක ආත්මය කියලාත් කියන්නේ. අපි බලමු එතනට. තා පොඩ්ඩක් අපි බලමු ඉවසන්න දරා ගන්නවත් එක්ක. ගණන් කතාව 31:19 නුඹලාත් 7 අවුරුද්දක් කඳුරෙන් පිට සිටින්න. යමකු මැරූ සියල්ලෝම මැරුම් කෑ කිසිවෙකුට ස්පර්ශ වූ සියල්ලෝද නුඹලා විසින් අල්වා ගනු ලැබූ නමුත් 3 වෙනි දවසේදීත් 7 වෙනි දවසේදීත් දෝෂ පහ කරන්න. අර මිනිස්සුක ඝාතනය කරපු මිනිස්සුක ස්පර්ශ කළා හෝ ඒ මැරිච්ච මිනිස්සව ස්පර්ශ කළා හෝ අයට පිරිසුදු වෙන්න කියලා බයිබලේ පුරාණ කිසිම බොහොම නීති රීති තිබ්බනේ. දැන් මෙතනදී බයිබල් විද්වතුන් කියනවා මෙතනදී මිනිස්සව මරපු පුද්ගලයව හඳුන්වන්නත් නෙෆේෂ් කියන පදේ භාවිතා කරලා තිබෙනවා. ඒ කියන්නේ මර්ඩර් අපි කියන්නේ මිනි මරන්න. එයාට බයිබල් හේබ්‍රේව විද්වතුන් කියනවා නෙෆේෂ් ස්ලේයර් කියලා කියනවලු එයාට. ස්ලේයර් කියන්නේ මරන්න. නෙෆේෂ් ස්ලේයර්. මිනි මරන්නටත් කියනවලු නෙෆේෂ් ස්ලේයර්. ඒ කියන්නේ සෝල් එක මරණ ප්‍රාණය නසන මනුෂ්‍යයටත් නෙෆේෂ් ස්ලේයර් කියලා හඳුන්වලා දීලා තිබෙනවා. ද්විතීය කතාවේ 24:7 යමෙක් විසින් ඊශ්‍රායෙල් පුත්‍රයන් වූ තමාගේ සහෝදරයෙක්ගෙන් කිසිවෙක් සොරකම් කොට ඔහු වාලට ගත් බව හෝ වික්ක බව හෝ දැනගත් ලැබුණොත් ඒ සොරා මරණු ලබන්නේය. මෙසේ නුඹලා අතරින් දුෂ්ටකම පහ කරන්න කියන පදේ ඒකෙත් බයිබල් හේබ්‍රේව විද්වතුන් කියනවා අර හොරකම් කරපු පුද්ගලයාට කියනවලු නෙෆේෂ් තීෆ් කියලා. නෙෆේෂ් තීෆ්. ඒ කියන්නේ නෙෆේෂ් හොරා. ඒ කියන්නේ අර ප්‍රාණය ආත්මය සමාවෙන ආත්මය නෙමෙයි ප්‍රාණය අර සෝල් එක අර නෙෆේෂ් එක සොරකම් කරන එක්කෙනාට කියනවා නෙෆේෂ් තීෆ් කියලා. තේරෙනවද? ඒ වගේමයි ගීතාවලිය 119 175 කියනවා මගේ ආත්මය ජීවත් වේවා. එවිට එය ඔබට ප්‍රශංසා කරන්නේය. ඔබගේ විනිශ්චය මට උපකාර කෙරෙත්වා කියන තැනේ ගීතාවලිය පොතේ එතනදී කියනවා let my soul live. දැන් මෙතනදී soul කියන්නේ සෝල් කියන අපි දන්නේ ප්‍රාණය කියන එකනේ. නමුත් මෙතන සිංහල භාෂාවෙත් කියන්නේ ආත්මය. හැබැයි මෙතනදී භාවිතා කරන වචනේ සෝල්. ඒ කියන්නේ ප්‍රාණය නෙෆේෂ් කියන වචනේ. my නෙෆේෂ් මගේ ප්‍රාණය ජීවත් වේවා කියන තැනට ආත්මය තියෙනවා. දැන් ගොඩක් අය හිතනවා මමත් හිතනවා මේ වැරදි සිංහල පරිවර්තන කියලා. අපි නමුත් මේ බයිබලේ බයිබල් හේබ්‍රේව විද්වතුන්ගේ කාරණාවල් ඉතා සුළු වශයෙන් හරි අධ්‍යයනය කරනකොට පේන දේ තමයි
බයිබලේ පුද්ගලයෙක්ව හඳුන්වන්න දෙන්නත් සෝල් කියන වචනේ භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රාණය කියන වචනේ. හැබැයි ඒක තමයි අපි අර අතුරු මානවස භාවිතා කරලා ප්‍රාණය ආත්මයක් කියලා හඳුන්වලා දෙන්නේ. කියන්නේ ආත්මයක් කිව්වමත් එක පුද්ගලයෙක් පුද්ගල භාවයක් කියලා හඳුන්වනවා. ඔව් ඇත්ත. ආත්මය ප්‍රාණය ශරීරය කොටස් තුනක් තියෙනවා. නමුත් පොදුවේ මිනිස්සෙක්ටත් ආත්මයක් කියලා තියෙනවා. ඒ කියන්නේ මුළු මනුෂ්‍යයා ආත්මය ප්‍රාණය ශරීරය මේ කොටස් තුනෙන්ම ඉන්නා වූ මනුෂ්‍ය පැවැත්මටත් ආත්මයක් කියලා තියෙනවා. ඒකයි මේ ආත්මය කියලා සිංහල පරිවර්තනයේ ගොඩක් විට භාවිතා කරලා තියෙන්නේ සෝල් කියන එක වෙනුවට. හොඳේ? දැන් මෙවැනි ආකාරයෙන් කතා කරලා තිබෙන අතර අපි දකිනවා බයිබලයේ මුල් පිටුවල විශේෂයෙන් උපත්ති පොතේ එහෙම මිනිස්සු සහ සත්තුන් දෙදෙනාම හඳුන්වන්නත් නෙෆේෂ් කියන පදේ භාවිතා කරලා තිබෙනවා. මිනිස්සුන්යි සත්තුන්යි දෙගොල්ලන්ව හඳුන්වන්නත්. ගණන් කතාවෙත් 5:2ක් කියනවා සීල කුෂ්ඨ රෝගීද ප්‍රමේහයන් ඇති සියල්ලන්ද මෘතදේහයකින් අපවිත්‍ර සිටින සියල්ලන්ද කඳුරෙන් පිටතයන්ට යවන්ට ඊශ්‍රායෙල් පුත්‍රයන්ට අණ කරන්න කියන පදේදී dead person අර මල මුත්‍ර ශරීරය කියන එකටත් හෙබ්‍රේය විද්වතුන් කියනවා ඒකටත් භාවිතා කරලා තිබෙනවලු dead nephesh කියන එක. dead nephesh මරුණු ප්‍රාණය. මරුණු සෝල් එක. මෙවැනි ආකාරයෙන් ඊටා සංකීර්ණයි මේ කාරණාව. නමුත් අපි තේරුම් ගමු. අපි තවත් බයිබල් විද්වතුන් හෙබ්‍රේය විද්වතුන් කියන කාරණා කීපයක් මම කියනවා. දැන් මේ නෙෆේෂ් කියන එක වාර 700 ගාණක් පමණ මේ බයිබලේ පුරාණ කිවිසීමේ තියෙනවා. ඒක විවිධ පරිවර්තන වලදී මේ නෙෆේෂ් කියන වචනයට පද 40ක් භාවිතා කරලා තිබෙනවලු. කියන්නේ නෙෆේෂ් කියන අපි දන්නවා නෙෆේෂ් කියන්නේ සෝල් එක නැත්නම් ප්‍රාණය. ඒකට විවිධ පද 40ක් භාවිතා කරලා තිබෙනවා. උදාහරණයකට මේ නෙෆේෂ් නැත්නම් මේ ප්‍රාණය සෝල් එක අර්ථකථනය කරන්න ආත්මය කියන වචනේත් භාවිතා කරලා තිබෙනවා. ප්‍රාණය වචනේ භාවිතා කරන පුද්ගලයා පැවැත්ම ස්වයං මනස හදවත රුචිය මෙවැනි පද භාවිතා කරලා අතුරුමාලු ලෙස භාවිතා කරලා තිබෙනවා කියලා බයිබල් විද්වතුන් කියනවා. ඒ වගේම ගීතාවලිය පොතේ විතරක්ම ගීතාවලිය පරිච්ඡේද 100 ගානෙන්ම 144 වාරයක් පමණ 170ක් පමණ මේ බයිබලයේ ගීතාවලිය පොතේ සඳහන් වන මේ නෙෆේෂ් කියන වචනේ සෝල් ප්‍රාණය කියන වචනේ ගොඩක් විට භාවිතා කරලා තිබෙනවලු මම මගේ පුද්ගලයා ගැන අඳුනන්න භාවිතා කරලා තිබෙනවලු මගේ ආත්මය කියලා. ඒක තමයි ගොඩක් විට මම හිතන්නේ සිංහල පරිවර්තනෙත් නෙෆේෂ් කියන තැනේ ගීතාවලිය පොතේ ගොඩක් තැන් වලට මගේ ප්‍රාණය මගේ සෝල් කියන තැන් වලට මගේ ආත්මය කියලා දාලා ඇත්තෙත් ඒකයි කියලා මම හිතනවා. මේ කාරණාවල් නිසා කියලා. මමත් හිතුවේ මේ ට්‍රාන්ස්ලේෂන් දෝෂ වෙන්නේ නැති කියලා. හැබැයි ඇත්තට බැලුවොත් ඉතින් ඒක කාටවත් වරදක් කියන්න බෑ එහෙම බැලුවොත්. තේරෙනවද? දැන් එතනදී ගීතාවලිය පොතේ නෙෆේෂ් නැත්නම් ප්‍රාණය කියන තැනට බොහෝ විට ඒ සෝල් කියන එකට බොහෝ විට භාවිතා කරලා තිබෙන්නේ පුද්ගලයෙක්ව හඳුන්වන පිණිස මගේ ආත්මය කියලා කියන්නේ ඒකනේ. බලන්න බයිබලයේ ගීතාවලිය පොතේ කොච්චර දාවිත්තුමා විශේෂයෙන් එයාගේ ආත්මය එයාගේ මුළු මනුෂ්‍ය පැවැත්ම ගැන එයා නිතරම කියනවා මගේ ආත්මය. දැන් අපිත් නමස්කාර කරන්නේ මගේ ආත්මය. ඇත්තටම මගේ ආත්මය කියලා අද අපි කිව්වට අපි කතා කරන්නේ අපේ ඇතුලේ ඉන්න ආත්මය විතරක් නෙමෙයිද? අපි නොදැනුවත් හෝ දැනුවත් හෝ අපේ මුළු මේ මනුෂ්‍යයා ආත්මය ප්‍රාණය ශරීරය මේ කොටස් තුනෙන්ම සමන්විත ආත්මය. ඒකනේ අපි මලුන්ගෙන් නැගිට්ටමත් අපිට ආත්මික ශරීරයක් ලැබෙනවානේ. ඒකට ආත්මික ශරීරයක් විතරද අපිට තියෙන්නේ යන්නේ? නැත්නම් අපිට ආත්මයක් විතරද තියෙන්නේ යන්නේ? දිව්‍යන් වහන්සේ විතරයි ආත්මය. උන්වහන්සේට ශරීරයක් නැහැ. ඒකට අපිට ප්‍රාණයක් විතරද තියෙන්නේ නැහනේ. මලුන්ගෙන් නැගිට්ටට පස්සෙත් අපිට කොටස් තුනක් තියෙන්න යනවා. මොකද්ද? ආත්මය, ප්‍රාණය, මහිමාන්විත ආත්මික ශරීරය. ජරා වෙන්නේ නැති, දිරන්නේ නැති ශරීරයක්. ඒ කියන්නේ ආත්මේ ප්‍රාණේ ශරීරයක් අපි මලුන්ගෙන් නැගිට්ටමත් අපිට තියෙන්න යනවා. ඒ වගේම බයිබල් විද්වතුන් කියනවා පුරාණ ගිවිසුමේ බොහෝ යොමු වලින් තුනෙන් එකකට වඩා මුළු ජීවිතයම අර්ථකථනය කරන්න සෝල් නැත්නම් ප්‍රාණය කියන වචනය භාවිතා කරලා තිබෙනවා. තවත් තුනෙන් එකක් පමණ ආත්මේ නිසි කැමැත්ත බුද්ධිය හැඟීම් ප්‍රකාශ කරන්න භාවිතා කරලා තිබෙනවා. තවත් තුනෙන් එකක් මම නැත්නම් ඒ පුද්ගලික සර්වනාමය භාවිතා කරලා තිබෙනවා මේ නෙෆේෂ් කියන වචනේ. මේ ප්‍රාණය නැත්නම් සෝල් කියන මේ හේබ්‍රේය භාෂාවෙන් නෙෆේෂ් කියන වචනේ භාවිතා කරලා තිබෙනවා. ඒ වගේම අපි දන්න ගීතාවලිය 42:1-2
දෙවියන් වහන්සේ මුවා දියදොලට ඉතා ආශාවෙන්නක් මෙන් බයිබලයේ සිංහල පරිවර්තනය කියනවා මගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. දෙවියන් වහන්සේ කෙරෙහි එනම් ජීවමාන දෙවියන් වහන්සේ කෙරෙහි මගේ ආත්මය පිපාසාවේ. මම කවදා ඇවිත් දෙවියන් වහන්සේ ඉදිරියේ පෙනෙන්ද කියන තැනේ ආත්මය කියන පදයට හේබ්‍රෙව් භාෂාවෙන් නම් තියෙන්නේ සෝල්, ප්‍රාණය, නෙෆෙෂ් කියන වචනේ තමයි මේ පද දෙකටම තියෙන්නේ. හැබැයි අපි සිංහල පරිවර්තනේ අපි කියනවා ආත්මය. සමහර වෙලාවට මේකෙත මත ගැටුම් පව ඇති වෙලා තිබෙනවා. නමුත් මම හිතන විදිහට අර හේබ්‍රෙව් භාෂණය සහ හේබ්‍රෙව් ඒ පුරාණ සංස්කෘතික ඔය කාරණාවල් තුල ඇත්තරම මෙතන නෙෆෙෂ් කියලා භාවිතා කළත් ඇත්තරම ප්‍රාණය පදේ තමයි මෙතන තියෙන්නේ. නමුත් මෙතනදි මම හිතන්නේ මේ දාවිත් කියනවා අර මුවාට ඇත්තටම පිපාසය එනවනේ. ඒකනේ යා දියදොලකට යන්නේ. ඒක උපහරණයක් විදිහට අරගන්නවා දාවිත්තුමා. එයාගේ මුළු ආත්මය ප්‍රාණය ඒකට එයා ආත්මය උන්වහන්සේ ඔසවනයි කියලා භාවිතා කරන්න. තේරෙනවද කියන දේ? දැන් අපිට දැන් මෙතනදී මුවාට පිපාසය ඇති වෙන්නේ ඒක ශාරීරිකවනේ. ශාරීරිකව යාට තිබහ ඇති වෙලානේ යා මුවදලට යන්නේ. ඒක යා උදාහරණයක් විදිහට භාවිතා කරලා පවුල් මේ දාවිත්තුමා කියනවා මගේ ප්‍රාණය නෙමෙයි. එතනදී ගොඩක් විදිහ භාවිතා ප්‍රාණය වචනේ තමයි එන්නේ නෙෆෙෂ්. නමුත් මෙතනදී බයිබල් විද්වතුන් කියන විදිහට අර ආත්මය ප්‍රාණය අර අතුරුමානු ලෙස භාවිතා කරලා මෙතනදී බයිබල් හේබ්‍රෙව් විද්වතුන් පවා කියනවා මෙතනදී පුද්ගල භාවය භාවිතා කරන්න ඕන නිසා තමයි මගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි ඔබ කෙරෙහි මගේ ආත්මය ඉතා ආශා ඇත්තේය. ඒ වගේම කියන මගේ ආත්මය පිපාසාවේ කියලා කියන්නේ එතනදී. තේරෙනවද කියනදී? ප්‍රාණය පිපාසාවේ කියන එක වැරදි කියනවා නෙමෙයි මම කියන්නේ. නමුත් මෙතනදී මුළු හියුමන් බීಯಿಂగ్ එක ගැන කතා මුළු මනුෂ්‍ය පද්ධතිය ගැන මේ මනුෂ්‍යාව කතා කරනවා දාවිත්තුමා. මගේ ආත්මය දෙවියන් වහන්සේ කෙරෙහි පිපාසා වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මගේ ආත්මයත් පිපාසා වෙනවා. මගේ ප්‍රාණයත් පිපාසා වෙනවා. ඇත්තටම මගේ ශරීරයත් පිපාසා වෙනවා දෙවියන් වහන්සේ කෙරෙහි. එවැනි දෙයක් එතනදී සඳහන් වෙනවා. ඒ වගේම මේක පද දෙක වෙන වෙනම ඇත්තරම තිබෙනවා. ආයේ යෝබ් 7:11 ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන මගේ ආත්මයේ එතනදී ආත්මය කියන්නේ මේ නෙෆෙෂ් නෙමෙයි. එතන තියෙන්නේ ස්පිරිට් රුවාක් කියන එක. my රුවාක් my spirit පද වේදනාවෙන් කතා කර අන්න ඊළඟට ආයි භාවිතා කරන මගේ ප්‍රාණයේ ශෝකයෙන් විලාප කියන්නේ මේ. එතනදී මගේ ප්‍රාණය කියන්නේ නෙෆෙෂ් සෝල් කියන එක. හැබැයි මෙතන පරිවර්තනය හරි සිංහල පරිවර්තනය. දැක්කනේ? දැන් බලන්න එතනදී මම නැවත කියනවා ඒ නිසා මම මාගේ මුඛය මේ යෝබ් කියන්නේ. ඒ නිසා මම මාගේ මුඛය නවත්වා නොගෙන මගේ ආත්මය නැත්නම් මගේ ස්පිරිට් එකේ මගේ රුවාක් එකේ තද වේදනාවෙන් කතා කර මගේ ප්‍රාණයේ ඒ කියන්නේ මගේ සෝල් එකේ මගේ නෙෆෙෂ් එකේ ශෝකයෙන් විලාප කියන්නේ මේ. බලන්න එතන පුරාණ කිසිමේ පද දෙක වෙනම භාවිතා කරලා තියෙනවා. එකට භාවිතා කරලා තියෙනවා. අතුරුමාළු ලෙස භාවිතා කරලා තිබෙනවා. ඒ වගේ බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම බයිබල් ඔය සමහර ඔය රබ්බීලා වගේ බයිබල් හේබ්‍රෙව් විද්වතුන් පවා කියනවා මිනිසාගේ ආත්මය කියන පදය නැත්තම් ඒ සෝල් කියන එක සෝල් ස්පිරිට් බ්‍රෙත් කියන මේ වචන තුන මේ කියන්නේ ආත්මය ප්‍රාණය හුස්ම කියන මේ පද තුනෙන් පවා මේ සෝල් එක නැත්තම් මේ ප්‍රාණය හඳුන්වලා දීලා තිබෙනවා කියන දේ. බයිබල් රබ්බිලා පවා කියනවලු. ඒ වගේම සමහර තවත් ඒ බයිබල් හේබ්‍රෙව් රබ්බි විද්වතුන් කියනවලු ආත්මය නම් පහකින් හඳුන්වනවලු. නැත්තම් ඒ කියන්නේ සෝල් එක නම් පහකින්. ආත්මය කිව්වම ප්‍රාණය කිව්වත් මෙතනදී සෝල් කියලා භාවිතා කරන්නේ ආත්මය කියලාත් කියනවා. මම කලින් කිව්වනේ පටලව ගන්න යන්න එපා. එතකොට ඒගොල්ලෝ නෙෆෙෂ් රුවාක් නෙෂාමා යච්දා ඡායා ඔයගේ බොහෝ පද භාවිතා කරලා තිබෙනවලු මේ සෝල් නැත්නම් මේ නෙෆෙෂ් කියන පදේ වෙනුවෙන්. තේරෙනවද? එවෙනි බොහෝ දේවල් තිබෙනවා. ඒ නිසා ඒ ස්පිරිට් and breath රුවාක් and නෙෂාමා මෙවැනි බොහෝ දේවල් තිබෙනවා. ඒ වගේම අර හිතෝ මේ දේශනාකාරය 3:21 අර ඒකෙත් මේ සඳහන් වෙනවා. ඒ වගේම බොහෝ මේ රබ්බවරු ඒ නෙෆෙෂ් ගැන කතා කරනවා. ඒ ලේවල ඒ ජීවනය තිබෙනවනේ. ඒකටත් නෙෆෙෂ් කියලා භාවිතා කරනවා. රබ්බීලා කියනවලු. බයිබල් හේබ්‍රෙව් විද්වතුන් කියලා තිබෙනවලු.
ඒ ද්විතීය කතාවෙත් 12:23 ඒ සඳහන් වෙන ඒ ලේවල ප්‍රාණය තියෙනවා කියලා පස්සේ වෛද්‍යවරුන් ඕවා හඳුනාගත්තේ පස්සේනේ වෛද්‍ය විද්‍යාවෙන්. ඊට ඉස්සෙල්ලා අවුරුදු බර ගානකට ඉස්සෙල්ලා මේක බයිබලයේ සඳහන් වෙන්නේ. ඉතින් ඒ වලට ඒ ඔය නෙෆේෂ් කියන පදේ භාවිතා කරලා තිබෙනවා. ඒකට රුවාක් නෙෂාම් මහ ආත්මය සහ හුස්ම මෙවැනි ආකාරයේ බොහෝ දේවල් භාවිතා කරලා තිබෙනවා. මම මේ කියන්නේ ඒකට නෙමෙයි. ඇයි දැන් අපි මේ වෙනස දැනගන්න ඕන? ඇයි වැදගත් වෙන්නේ? අපිට ඕක වැඩක් නෑනේ. ප්‍රධාන ලෙස මේ වෙනස අපි දැනගන්න ඕන බයිබලයේ උන්වහන්සේගේ වචන අපි දැනගන්න ඕන නිසා. අනිත් එක බයිබලයේ එක ලියලා තියෙන නිසා. එහෙනම් බයිබලයේ තියෙන්න ඕනනේ. නුඹලාගේ එහෙනම් බයිබලයේ තියෙන්න ඕනේ කොහොමද තියෙන්න ඕනේ? එහෙනම් මෙහෙම ලිව්වනම් ඇති බයිබලේ. මේ වෙනස අපි දැනගන්න ඕනේ නැහැ කියන අය. එහෙනම් මෙහෙම තිබ්බනම් හරි අර වචනේ 1:5 සමාදානයේ දෙවියන් වහන්සේ නුඹලා සහ මුලින් පවිත්‍ර කරන සේක්වා නුඹලාගේ මුළු මනුෂ්‍ය වර්ගයා මුළු පැවැත්ම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස් වෙත ආරක්ෂා කරනු ලැබේවා කියලා ලියන්න තිබුණා නෝ ඕන. නේ. ඇයි එහෙනම් 3ක් තියෙන්නේ? කොටස් 3ක් තියෙන නිසායි. ඇයි එහෙනම් අපි මේක දැනගන්න ඕන? කොටස් 3ක් තියෙන නිසායි. කොටස් 3ට බලපෑමක් තියෙන නිසායි. ඒකයි අපි මේ දේවල් දැනගන්න ඕන. අපි බැලුවොත් එහෙම අපි මම අවසන් කරන්න යනවා දැන්. අප නැවත ඉපදුණු විට අපේ ආත්මය ශනිකව දෙවියන් වහන්සේගේ ස්වරූපීය බවට පරිවර්තනය වීම ආරම්භනවා. අපි නැවත උත්පාදනය වෙලාවේදී අපේ ආත්මය ඒ දෙවියන් වහන්සේගේ ස්වරූපීය බවට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. මැරිච්ච ආත්මය නැගිටලා. වචනය අනුව එය සිදු වූ පසු අප වහාම අපේ ප්‍රාණය අපේ සෝල් එක වෙනස් කිරීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කරන්න ඕන. ඒක නිසා තමයි බයිබලයේ කියන්නේ මොකක්ද? බයිබලයේ කියනවා අපේ මනස අලුත් කරගන්න ඕනයි කියලා බයිබලයේ කියන්නේ. ඇයි? මනස කියන්නේ මොකද්ද? සෝල්නේ. ඒ කියන්නේ ප්‍රාණය අලුත් කරගන්න ඕන. ඇයි? අපේ ආත්මය අපේ ස්පිරිට් එක අලුතෙන් උපදිච්ච නිසා. දැන් මෙතනදී අපේ ප්‍රාණය අපේ මනස අපේ කැමැත්ත අපේ හැඟීම් ඒ දේවල් අපි දන්නවා ආධ්‍යාත්මික වර්ධනයේ තීරණය වන්නේ අපේ ආධ්‍යාත්මික වර්ධනයේ තීරණය වන්නේ අපේ ප්‍රාණය නැත්තම් සෝල් එක දෙවියන් වහන්සේගේ වචනයෙන් කෙතරම් වෙනස් වී ඇද්ද යන්න මතයි. තේරෙනවද මම කියන දේ? අප නැවත ඉපදුනහොත් අපේ ආත්මයේ වරදක් නැහැ. දෙවියන් වහන්සේගේ ජීවනය එහි තියෙනවා. අප වාසය කරන්නේ ශුද්ධාත්මයන් වහන්සේ විසින්. නමුත් අපට ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට බාධා කරන්නේ දෙවියන් වහන්සේ මෙන් නොව ලෝකයා මෙන් සිතන මේ ප්‍රාණය මේ සිත. තේරෙනවනේ? අපි නේ සිත රැවටිලිකාරයි. ඒ කියන්නේ සිත තියෙන්නේ කොහෙද? ප්‍රාණය තුලනේ. මේකට සිත කිව්වම ආත්මයේ ප්‍රාණය දෙකේ සංකලනයේ මැද තියෙන්න පුළුවන්. ඒක හරි. මම මේ කියන දේ තේරුම් ගන්න. දැන් ඒකනේ පාවුලුතුමාත් කියන්නේ අපේ ආත්මය සහ ශරීරය අතර නිතරම මාංශය ආත්මය අතර යුද්ධයක් තියෙනවා. ඒකට යුද්ධය තියෙන්නේ ඇයි? අපි ගැලවීම ලැබපු නිසා. අපේ ආත්මය අවදි වෙලා ඉන්නේ දැන්. ඒ නිසා අපේ ප්‍රාණයේ ශරීරයත් එක්ක යුද්ධයක් තියෙනවා. යුද්ධයක්. ඒක තමයි මානසිකත්වය. මේක තමයි මානසික යුද්ධය. මස් ලේයට මස් මාර එක තියෙන යුද්ධය නෙමෙයි මේ පාවුලුතුමා කිව්වේ. මාංශයේ යුද්ධය. අපි ලේයට මස් නාරත් එක්ක නෙමෙයි යුද්ධය. නොපෙනෙන ආකාශයේ අධිපතීන්ට විරුද්ධව තිබෙන යුද්ධය වෙනම එකක්. මම මේ. නමුත් පාවුලුතුමා කියනවා අපි පුද්ගලයෙක් ලෙස අපි තුල යුද්ධයක් තියෙනවානේ. අපේ ආත්මය සහ මානසිකත්වය අතර යුද්ධයක්. මානසිකත්වය කිව්වම මොකද්ද? අපේ ශරීරය සහ අපේ ප්‍රාණය. ඒ කියන්නේ සෝල් එක යුද්ධයක් කරනවා අපේ ආත්මයත් එක්ක. ඇයි? අපේ ආත්මය ගැලවීම ලැබලා දිව්‍යන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ශුද්ධාත්ම වහන්සේ වැඩ වාසය කරනවා. ටික්ටොක් ගාලා වැඩ කරනවා. මෙන්න යුද්ධය පටන් අරගෙන එතකොට. සුභාරංචිය නම් දෙවියන් වහන්සේ පුද්ගලයෙකු මුදවාගත් විට ඔහු දෙවියන් වහන්සේගේ මුළු ප්‍රතිරූපය ප්‍රතිස්ථාපනය කිරීමට පටන් ගන්නා අතර සැබෑ ධර්මිෂ්ඨකමින් හා ශුද්ධකමෙන් දෙවියන් වහන්සේ මෙන් මවන ලද නව ආත්මයක් නිර්මාණය කරනවා. අපි දකිනවා එපිස 4:24 සැබෑවේ ධර්මිෂ්ඨකමින්ද ශුද්ධකමින්ද දෙවියන් වහන්සේට සමාන මවන ලද්දා වූ අලුත් මනුෂ්‍යයා පැලඳ ගන්නා ලෙසයි කියලා කතා කරනවා. මේන් අදහස් කරන්නේ අපේ ප්‍රාණය සහ ශරීරය අපේ ආත්මය තුල ඇති එකම රූපය ලබාගත යුතු බවයි. මෙය සිදුවන්නේ අපේ මනස අපේ කැමැත්ත සහ අපේ චිත්තාවේගයන් තේරුම් ගැනීමට සහ දෙවියන් වහන්සේගේ මාර්ගවල ගමන් කිරීමට වෙනස් කිරීමේ ක්‍රියාවලිය හරහා වෙනකොට ඒවා. තේරෙනවද? අපි දකිනවා රෝම 8:29-30 කියනවා මක්නිසාද උන්වහන්සේ పూర్වෙන් අපව ඇඳින ගත්තා
ඇඳුන ගොවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුළුඳුරා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්න పూర్වෙන් නියම කරා. මේවා పూర్වෙන් නියම කරපු දේවල්. ඒ වගේම විශේෂ දෙයක් රෝම 12:1-2 කියනවා එබැවින් සහෝදරයනි නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ සුද්ධ වූ දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාවන් නිසා නුඹලාගෙන් ඉල්ලමි. එය නුඹලාගේ ආත්මික සේවය වේ. නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත එනම් යහපත් වූ පිළිගත යුතු වූ සම්පූර්ණ වූ දේ කුමක්ද කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වෙන්න. දැක්කද? සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වෙන්න. දැන් බයිබලයේ අපි කියවනේ සිත කියන එකටත් සෝල් ප්‍රාණය භාවිතා කරනවා. ඒකේ දැක්කනේ අපේ ආත්මය අලුත් වෙච්ච නිසා, අපේ ආත්මය දැන් ජීවත් වෙන නිසා අපේ සිත, අපේ සෝල් එක, අපගේ ප්‍රාණය අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වෙන්න ඕන අපි. බයිබලය අපිට අවවාද කරනවා. ඒ වගේම කියනවා 2 කොරින්තිය 3:17-18 ඉතින් ඒ ස්වාමින් වහන්සේ ආත්මයන් වහන්සේය. ස්වාමින් වහන්සේගේ ආත්මයන් වහන්සේ ඇති තැන නිදහස්කම ඇත්තේය. අප සියල්ලෝම මුහුණු වැස්ම නැතුව ස්වාමින් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින් ආත්මයන් වහන්සේ වන ස්වාමින් වහන්සේ කෙරෙන් තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබන්නමු. දැක්කනේ? වෙනස් කරමින් යනවා අපි. ඒ වගේම යාකෝබ් 1:21 එහෙයින් සියලු කිලුටුකම්ද අධික දුෂ්ටකමද පහකොට නුඹලාගේ ප්‍රාණ සෝල් සයිකි ගලවන්ට පුළුවන් වූ පිහිටුවන ලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න. වචනය පිළි අරගන්න කල අපගේ ප්‍රාණ අපගේ සෝල් එක ගලවන්න පුළුවන් වෙනවා. ආමෙන්. අපේ ආත්මය බලවත් වෙනවා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ තුල. ඒ වගේම 1 කොරින්ති 2 අපි දකිනවා 1 කොරින්ති 2:11 ඉඳන් 16ට මිනිස්සුගේ කාරණා මිනිස්යාගේ සිත තුල තිබෙන ආත්මය හැර මිනිස්යා අතර වෙන කවරෙක් දන්නේද? එසේම දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් මිස වෙන කිසිවෙක් නොදනි. නමුත් දෙවියන් වහන්සේ විසින් අපට දෙන ලද දේ අප විසින් පිළිගන්නා පිණිස ලෝකයේ ආත්මය නොව දෙවියන් වහන්සේගෙන් වූ ආත්මය ලැබීමුයි. දැන් මෙතනින් ලෝකීය ආත්මයක් ගැන කතා කරනවා. Spirit of the world. දැන් spirit of the world කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ මෙතන. මොකද ඒකට මත 3ක් තියෙනවා. ඒක මම දැන් කතා කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ කියනවා අප විසින් ඒ දේවල් කතා කරන්නේත් මනුෂ්‍ය ප්‍රඥාව කරන කොටගෙන උගන්වන ලද වචන වලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමග සමාන කර බලමින් ආත්මයන් වහන්සේ විසින් උගන්වන ලද වචන වලින්ය. නමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ කාරණා පිළි නොගනි. ඒවා ඔහුට මෝඩකමය. ඒවා ආත්මික ලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්න ඔහුට බැරිය. නමුත් ආත්මික තැනැත්තේ සියල්ල විමසයි. නමුත් ඔහුම කිසිවෙකු විසින් විමසනු නොලබයි. ආත්මික මනුෂ්‍යයා කිව්වම මේ කතා කරන්නේ නැවත උත්පාදනය ලැබුවා වූ අර මම මේ කතා කරපු අපේ ආත්මය ජීවත් වෙන මනුෂ්‍යයන්ට විතරයි ආත්මයන් වහන්සේ තුල ආත්මික දේ විමසන්න පුළුවන්. දැක්කනේ අපි ආත්මයේ කොටසක්. ආත්මය ප්‍රාණේ ශරීරයේ අපේ ආත්මයට තියෙන වැදගත් කොටසක් ඒක. අපගේ ආත්මය තුල සිටින ආත්මයන් වහන්සේ සමග ආත්මික දේ විමසන්න අපිට පුළුවන්. ආමෙන්. හැබැයි ලෝකයේ මනුෂ්‍යයට ඒක කරන්න බැහැ. අපි මේ දේවල් තේරුම් ගන්න ඕන. ඒ වගේම හිතෝපදේශ 20:27 මනුෂ්‍යගේ ආත්මය ස්වාමින් වහන්සේගේ පහනය. මෙතනදී කියන්නේ මනුෂ්‍යගේ රුවක් කියන එක. එතන පරිවර්තනය හරි. මනුෂ්‍යගේ ආත්මය ස්වාමින් වහන්සේගේ පහනය. ඒ සියලුම ඇතුල් කොට්ටාශ සෝදිසි කරන්නේ. දැක්කනේ අපේ ආත්මයේ තියෙන බලවත්කම. මනුෂ්‍යගේ ආත්මය ස්පිරිට් එක රුවක් ස්වාමින් වහන්සේගේ පහනලු. මම නෙමෙයි බයිබලයේ කියන්නේ. ඒ සියලුම ඇතුල් කොට්ටාශ සෝදිසි කරනවලු අපේ ආත්මය. දැක්කද වැදගත්කම අපේ ආත්මය. ඉනිසා මම අවසාන කරනවා දැන් ප්‍රාණය කියන්නේ සෝල් මනුෂ්‍යත්වයේ හරය පුද්ගල භාවය. එය අප කවුරුන්ද යන්නයි ආත්මය anu දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වන මනුෂ්‍යත්වයේ භෞතික කොටස. අභෞතික කොටස. භෞතික නොවන කොටස. අපගේ ආත්මය නැත්නම් ස්පිරිට් තුල දිව්‍යමය ජීවිතයෙන් ජීවත් වන විට ක්‍රිස්තුස් වහන්සේ අපගේ ජීවිතයේ මූලාශ්‍රය වන අතර අපගේ ප්‍රාණය සෝල් සිතවිලි හැඟීම් සහ අභිප්‍රායන් අපගේ ආත්මය විසින් මෙහෙවනු ලැබේ. තේරෙනවද දැක්කනේ කියන දේ?
මෙහෙවනු ලැබේ. එවිට අපගේ වචනයෙන් ක්‍රියාවෙන් සහ ජීවත්වීමෙන් අපි දෙවියන් වහන්සේව ප්‍රකාශ කරන්නට යනවා. දැක්කනේ බයිබලයේ කියනවා රෝම 8:9 නමුත් නුඹලා තුල දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ වාසය කරන සේක් නම් නුඹලා මාංශයෙහි නොව ආත්මෙහි සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන්වහන්සේට අයිති නැත. දැක්කනේ භක්තිසර දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද අන්න ඒ පමණ දෙනෙක් දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය. ඒ මං කිව්වේ රෝම 8:14. ඒ වගේම රෝම 8:16ත් කියනවා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ යයි ආත්මයන් වහන්සේ අපේ ආත්මය එක්ව සාක්ෂි දෙනසේක. දැක්කනේ අන්න අපේ තවත් ආත්මයේ කොටසක් අපේ ආත්මයත් එක්ක ශුද්ධාත්ම වහන්සේ එකතු වෙලා එක්ව සාක්ෂි දරනවා අපි දේව දරුවෝ බව. ඒ වගේම 1 කොරින්ති 2:4 කියනවා මගේ කතාවත් මගේ දේශනා කිරීමත් ප්‍රඥාවේ සිත් පොළබන්නා වූ වචන වලින් නොව ආත්මයන් වහන්සේගේද බලේ ප්‍රකාශ කිරීමෙන් මෙන් විය. ගලාති 4:29 කියනවා නමුත් මාංශාකාරයෙන් උපන් තැනැත්තේ ආත්මයන්න් කරන කොටගෙන උපන් තැනැත්තාට එකල්හි පීඩා කලාසේම දැනුත් වන්නේ. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ දන්නේ නැති මාංශයෙන් උපන්නෝ කියන්නේ සාමාන්‍ය ලෙස ස්වභාවිකව මව්කුසින් ඉපදුතු අය ආත්මයන් කරනකොට උපන් තැනැත්තාට එකල්හි පීඩා කළා වගේම අදත් පීඩා කරනවලු. මේ කියන්නේ මොනවාද? කිතුණුවන්ට, සැබෑ කිතුණුවන් නොවන අන්‍ය ආගමිකයන් එදත් පීඩා කළා අදත් පීඩා කරනවා. මක්නිසාද ගලාති 5:5 මක්නිසාද අපි ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඇදහිල්ලෙන් ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව ගැන බලා සිටු. අන්න අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුවක්. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීමේ බලාපොරොත්තුව, ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේ බලාපොරොත්තුව, අපේ ශරීරවල මිදීමේ බලාපොරොත්තුව අපි තිබෙනවා මහත් බලාපොරොත්තුවක්. දැන් මේ ධර්මිෂ්ඨකමේ බලාපොරොත්තුව ගැන අපි බලන් ඉන්නේ කොහොමද? අපි ආත්මයන් වහන්සේ කරන කොටගෙන ඇදහිල්ලෙන් බලන් ඉන්නේ. අන්න දැක්කනේ? ඒකට අපි ආත්මයේ ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ අපේ ආත්මයේ වැදගත්කමක් තිබෙනවා එතන. එතකොට තමයි අපේ ප්‍රාණය වෙනස් වෙන්නේ. අපේ සෝල් එක වෙනස් වෙන්නේ. සෝල් එක ධර්මිෂ්ඨකමට බවට පත් වෙන්න යන්නේ. පරිවර්තනය වෙමින් යන්නේ. එවිට අපේ ශරීරය ඒකේ ක්‍රියාවල් වෙනස් වෙනවා. ඒවා යහපත් වෙන්න යනවා. ආත්මය ප්‍රාණය ශරීරය උන්වහන්සේ ඉදිරියේ නිදොස්ස තබා ගන්න කියන්නේ ඒකයි. ඒ වගේම ගලාති 5:25 අපි ආත්මයන් වහන්සේ කරන කොටගෙන ජීවත් වෙමු නම් ආත්මයන් වහන්සේ කරන කොටගෙන හැසිරෙමු කියලා ලියලා තිබෙනවා. ඒ වගේම මම අවසන් කරනවා 1 යොහාන් 4:13 කියනවා අප උන්වහන්සේ තුලද උන්වහන්සේ අප තුලද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ Tamanගේ ආත්මයන්න් අපට දී තිබෙන නිසාය. ආමෙන්. අපට තුල ශුද්ධාත්ම වහන්සේ ඉන්නවා. ඇයි ඉන්නේ? අපේ ආත්මය අවදි වෙලා ඉන්න නිසා. අපේ ආත්මය අද ජීවත් වෙන නිසා. මැරුණු ආත්මය ජීවත් වෙනවාද? ඒ වගේම මම අවසන් කරනවා මේ පදයෙන්. ගීතාවලිය 103:1 මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. මා තුල ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. අපි දකිනවා මේ පද භාවිතා කරලා ලස්සන ගීතිකා පවාදවත් තිබෙනවා. දැන් මෙතනින් මගේ ආත්මය කිව්වට ඇත්තට මෙතන තියෙන්නේ මගේ my nefesh තමයි. නමුත් මෙතනදී අර කලින් අපි මේ අධ්‍යයනය තුළ බලපු විදිහට මෙතනදී කතා කරන්නේ මුළු මනුෂ්‍යයා ගැන. දාවිතුමා. එයාගේ මුළු පැවැත්ම. මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරව. ඒක ආයෙ කියන්නේ මා තුල ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමයට ප්‍රශංසා කරව. මා තුල ඇති සියල්ල කිව්වම ඒකට අන්තර්ගතයි මගේ ආත්මය, අපේ ආත්මය, අපේ ප්‍රාණය, අපේ ශරීරය අයත්. මා තුල ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ වූ නාමය ප්‍රශංසා කරව. ආමෙන්. ආමෙන්. එනිසා මේ වචනයෙන් උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරන්නට යන අතර මම නැවත ආරම්භ කර පදය කියවලා ආසන්න කරනවා. එහෙමනම් ඒ 1 තෙසලෝනික 5:23 සමාදානයේ දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරන සේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ඔව් ස්වාමිනී, සියලුම සැබෑ කිතුණු දරුවන්ගේ ආත්ම ප්‍රාණ ශරීර ඔබගේ උතුම් පැමිණීමේදී ක්‍රිස්තුස් වහන්සේ සභාව ඔසවගන්න එන මේ මොහොතේ
ඒවා නිදොස්ව තබා ගන්නා පිණිස එකිනෙක කෙනාට තම තමාව විනිශ්චය කරගනිමින් ක්‍රිස්තුස් වහන්සේ තුල පවිත්‍රමින් යාඥා කරමින් අවදිව සිටිමින් ආත්මයන් වහන්සේ තුල ඉඩ දෙමින් මේ ගමන යන පිණිස එකිනෙක දරුවට උදව් කරන්න ස්වාමිනී. මගේ දෙවිත් ස්වාමිනී, ඔබයි අපව මැව්වේ. ඔබගේ ස්වරූපයෙන් සමානත්වයට මැව්වේ. ඔබයි අප තුල ආත්මය, ප්‍රාණය, ශරීරය කියලා කොටස් තුනකින් මැව්වේ. මේක බයිබලයේ සඳහන් වෙනවා ස්වාමිනී. මේ කොටස් තුන අපගේ ආත්මය, ප්‍රාණය, ශරීරය ස්වාමිනී, මේ කොටස් තුනම පොදුවේ මේ තුනම අන්තර්ගත වන මගේ ආත්මය ස්වාමින්ට ප්‍රශංසා කරන්න ඕන. දෝන නමක් අශීර නමක්කාරා. ස්වාමිනී, ඔබට ගෞරව කරනවා. මේ වචනේ සෑම දරුවෙක්ට මේ වචනේ ආශිර්වාදයක් වෙන්න සලස්වන්න අපි සියලු දෙනාටම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්.